හොඳයි මෙන්න ගණන් ටික 91 සහ 93 බලමු. පුතාලා try කරන්න. හොඳයි. B අභ්‍යාසය 91. sin ධන cosගේ ඝනය LHS. sin ධන cosගේ ඝනය බෙදීම sin වතාවක් cos. හරි. සුළු කරලා ගන්න තියෙන්නේ. එහා පැත්තේ උත්තරේ තියෙන්නේ 2 sin ධන cosec 2 cos ධන sec. උපරිම try කරමු. sec cosec සහ sin cos ඕවා ගන්න තියෙන්නේ. තුන්වෙනි බලයකුත් තියෙනවා. right. පටන් ගමු බලන්න. වැඩි ටිකක් සෙල්ලන්නේ නැහැ නේ. හිතලා කරමු. මම මේක ප්‍රසාරණය කරනවා මේ විදියට. sin ධන cos කෙනෙක් වෙනම තියන් එකක් වර්ගයක් විදියට තියාගන්නවා. ඊළඟට ওই වර්ගය ප්‍රසාරණය කරනවා. දැන් එක දරුවෙක් අහන්න බුලන්ස කෙලින්ම ඝනය ප්‍රසාරණය කරන්න තියුණා නේද කියලා. ඔව් එහෙමත් තියුණා. හරි අපි බලමුකෝ. අපි එහෙමත් කරලා බලමු මොනවද ප්‍රශ්න කියලා. මෙන්න. හරි යටට sin theta cos theta right. දැන් අතන sin වර්ග අතන cos වර්ග එකයිනේ. ඔව්. දැන් මුලින් ඉන්නවා sin ධන cos කෙනෙක්. හරි. මෙතන ඇතුලේ ඉන්නවා sin වර්ග ධන cos වර්ග එකයි ධන 2යි sin theta cos theta. නියමයි බෙදීම sin theta cos theta. එතකොට පුතේ sin theta cos theta ගුණිතය ওই පදවලින් බෙදුවොත් මෙතන එක බෙදුවොත් වෙන වෙනම දෙන්නට කැඩුවොත් එකයට sin cos එකක් එනවා. ධන මෙතන කැපිලා ගිහලා දෙකක් එනවා. දැන් පුතාට වරහන් ඉවත් කරන්න පුළුවන්. එච්චරයි ගාන අවසන්. දැන් වරහන් ඉවත් කරනකොටම ගාන ඉවරයි. ඇයි පුතේ මේ සයින්ව මේ පදෙත් එක්ක ගුණ වෙනකොට යට සයින් කැපිලා එකයට cos කෙනෙක් ඉතුරු වෙන්නේ. පළවෙනි පදයෙන් වැඩි වෙද්දී ඉතුරු වෙන්නේ එකයට cos කෙනෙක්. පිළිගන්නවද? මෙතන උඩ සයින් මෙතන යට සයින් කැපෙනවා. එකයට cos. ඊළඟට මේ සයින් දෙකෙන් වැඩි වෙද්දී 2යි සයින්. ඊළඟට මේ cos මේ පදෙත් එක්ක ගුණ වෙද්දී එකයට සයින් කෙනෙක්. ඊළඟට මේ cosව දෙකෙන් ගුණ වෙද්දී 2යි cos. ඔය තියෙන උත්තරේ එකයට cos කියන්නේ sec එකයට sin කියන්නේ cosec. වැඩේ අවසන්. තේරුණාද?
right. ගණය ප්‍රසාරණය කළා CR පොතක පැති එක හමාරක් මේ ගාන හැදුවා. දැන් පේලි ගියේ 2 2 3 4 5යි. පස්වෙනි පේලි උත්තරේ. හරිනේ. ඉන්න මං ගණය ප්‍රසාරණය කළ පෙන්නන්න දැයි දරුවගේ ඉතින්. නේද? බලමු. ඔන්න. මම මුලින්ම උත්තරය ලියන 2යි sin ධන මේ එකයට sin කියන්නේ cos එක. ධන 2යි cos. ධන එකයට cos කියන්නේ sec. පද ටික එහෙම එහෙ කරලා තියන්න. සමානයි RHS. දකුණු අත පැත්ත. හොඳයි. දැන් එක දරුවෙක් මේක ඝනය ප්‍රසාරණය කරලා හදලා. එහෙනම් බැරිද? බැරි නෑ. මම මේක මකන්නද පුතේ? හරිද? මම මකන්නද? ඉවරයි 93 හදන්න. ඉක්මනට ගණනය කිරීම කරමු. 93 හදන්න. මම මේක පෙන්නනවා ඝනය හරි එපාලු. ඉක්මනට ලියා ගන්න. මම ඝනය ප්‍රසාරණය කළාත් පෙන්නන්නම්. මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ මාසේ පේමන්ට් සම්බන්ධයෙන් මේ මාසේ ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට පේමන්ට් එක කරලා ගොඩක් දුරට අපි පන්ති දැන් දැක්මේ ආයතනයේ නම් තීරණයක් කරන් තියෙනවා ඊළඟ මාසෙ ඉඳලා පන්ති ආරම්භ කරන්න. ගොඩක් දුරට එහෙම වෙන්න පුළුවන්. මොකද එක පිළිවෙලකට යන්නේ. මං විතරක් වෙනම පටන් ගන්න නැහැ. ගාල් අකුර ආයතනෙත් බලමු. එහෙම වුණොත් 16 ආරම්භ කරාට ඒ සතියේ පේපරේ ඒ සතියේ පන්ති සාමාන්‍ය විදිහට පැවැත්වෙන්නේ වෙන එකක් නැහැ. හරිනේ? හරි නේද? ඔන්න මං ඝනය ප්‍රසාරණය කරලා හදනවා. හොඳේ බලා ගන්න හැම දරුවෙක්. දැන් එක දරුවෙක්ට තිබිච්ච ප්‍රශ්නයක් ඝනය ප්‍රසාරණය කරොත් මොකද වෙන්නේ කියලා. හිතමු. මම කියලා දෙන්නම්. හැදෙන්න ඕන විදිය. මේ බලන්න. අපි ඝනය ප්‍රසාරණය කරමු sin ඝනය. හොඳයි. ධන 3යි sin වර්ග cos. හරි. ධන 3යි sin cos වර්ග. හරි. ධන cos ඝනය නියමයි. බෙදීම sin වතාවක් cos. sin වතාවක් cos. නියමයි. හරිද පුතේ? හරි ඔන්න බලා ගන්න දැන් වෙන දේ. දැන් ඒ පුතාට ගොඩාක් දිගට ගාන හැදුවා කිව්වනේ. මෙහෙමනේ. මෙතන ඉන්නවා sin ඝනයක්. හරිද? මට ලියන්න පුළුවන් ওই sin ඝනෙන් එක sin කෙනයි. ඉතුරු sin වර්ගයට එක ඍණ cos වර්ගයක් ලියන්න බැරිද? පුළුවන්. මේගොල්ලෝ මං එහෙම තියාගන්නවා. මේ පදෙත් එහෙම තියාගන්නවා. මෙතන ඉන්න cos ඝනයටත් ලියනවා cos 1යි ඉතුරු cos වර්ගයට එක ඍණ sin වර්ග කියලා. අවුලක් ඇත්තෙම නැහැ. sin cos ගුණිතය යට. මෙතන sin වතාවක් එකෙන් sin වෙනවා. ඍණ cos වර්ග sin වෙනවා. මෙතනත් ඉන්නවා ධන 3යි cos වර්ග sin. ඍණ cos වර්ග sin මම පිළිවෙලට ලියන්නම්කෝ මුලින් වරහන් ඉවත් කළා නේද? ඉර යට ඉන්නවා sin cos. ඉතින් ගාන අවසන් නැත්තනම කිව්වා. සජාතීය පද එකතු කළා
යට තියෙන පදයෙන් වෙන වෙනම බෙදාගෙන යන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම සයින් කෙනෙක් ඉන්නවනේ. හරි. ඊළඟට පුතාට පේනවාද අර අතන කොස් කෙනෙක් ඉන්නවා. ඔව්. ඊළඟට මෙතන එනවනේ ඍණ පදයක්. මේ මෙතන යාගෙම ධන පදේ ඉන්නවා. කොස් වර්ග සයින් කොස් වර්ග සයින්. ඒ කියන්නේ ධන දෙකයි. දෙකයි කොස් වර්ග සයින්. ඊළඟට මෙයයි අරයයි. ඍණ නෑ ඒත් ධන සයින් වර්ග කොස්. යට සයින් කොස්. වෙන වෙනම බෙදන්න. මේ සයින් කොස්ගෙන් බෙදුවොත් එකයට කොස්. හරි. මෙතන තියෙන කොස් එක සයින් කොස්ගෙන් බෙදුවොත් එකයට සයින්. හරි. මෙතන ඉන්න දෙකයි කොස් වර්ග සයින් බෙදුවොත් සයින්ට සයින් කැපෙනවා කොස්ට කොස් කැපෙනවා දෙකයි කොස්. හරි. මෙතන ඉන්න මේක මේකට බෙදුවොත් දෙකයි සයින්. එච්චර දිග නෑනේ පුතේ එහෙම ගියත්. අර තියෙන උත්තරේනේ. හරිද? right 93 93ක් ටිකක් අමාරු ගානක් හොඳද? බලන්න පුළුවන්ද කියලා. sin A sin 3i A. දෙකයි sin දෙකයි A sin 4i A. හරි. මෙන්න මම LHS එක ගත්තා. මොකද්ද උත්තරේ තියෙන්නේ? උත්තරේ තියෙනවා දෙකේ ඉලක්කමක් එළියේ cos 2i A ඍණ cos 6i A cos වර්ග. අයයි A cos වර්ගයි. දැන් කොහොමද පුතේ මෙතන හිතන්නේ මේක? මේක නම් ටිකක් ලේසි එකක් නන් නෙවෙයි. කොබලම් මේකට ක්‍රමයක් යෝජනා කරන්න බලන්න දරුවෝ. පුළුවන් අය. හොඳ විදියක් අන්න අතෙන්ට යන්න ඕන. දැන් මුලින්ම මෙතන තියෙන්නේ ගුණිත.
අනිත් එක මේ 5යි ඒ වගේවත් තියෙනවා. ඒ කියන්නේ ආකලන ව්‍යාකලන CD ආකලන ව්‍යාකලන දිත්තකෝණ ත්‍රිත්තකෝණ ගාව ගන්න බෑ. CD විලෝම හොඳයි බොහොම හොඳයි. ගුණිතනේ. පටන් ගමු. ඍණ භාගයයි sin නෑ cos එකතුව 4යි a ඍණ cos අන්තරය 2යි a. කාගෙන් කවුරු අඩු කරත් කමන්නේ cos ඉන්න නිසා. මෙතනත් ධන 2 වැඩි කිරීම ඍණ භාගයයි cos 6යි a ඍණ cos 2යි a නියමයි. මෙතනත් ධන ඍණ භාගයයි cos 8යි a ඍණ cos 2යි a. එක ජාතිය පද කීපයක් මෙක්ක ළඟට ආව නේද? ඕන්න ඍණ භාගයක් එළියට ගන්නත් පුළුවන්. අපි ඕන්න එහෙම කරමුද? ඍණ භාගයක් එළියේ. කවුද බලන්න ඍණ භාගයක් එළියට ගත්තාම ඇතුළ ඉතුරු වෙන්නේ? මෙතනින් ඉතුරුයි cos 4යි a කෙනෙක්. ඍණ cos 2යි a. ඍණ භාගය කියන්නේ මේක දෙකෙන් වැඩි වෙලා යන්නේ. 2යි cos 6යි a. ඍණ 2යි cos 2යි a. ඍණ භාගය අයින් වුණානේ. ධන cos 8යි a. ඍණ cos 2යි a. ඍණ භාගය ඔහොම තියෙද්දි cos 4යි a cos 8යි a ඉන්නවා. ඒ දෙන්න ඉස්සරහට ගන්නවා. වරහණක් ඇතුළටම. මෙතන 2යි cos 6යි a කෙනෙකුත් ඉන්නවා. හරි. cos 2යි a ලා ඉන්නවා සේරම එකතු කරාම 4ක් ඍණ. cos 2යි a ලා 4ක්. හරියට බලන්න හොඳේ. දැන් ඕනනම් මේ ඍණ භාගය වැඩි කරන්නත් පුළුවන්. ඕනනම් මෙහෙම තියාගන්නත් පුළුවන්. අපි ඔය කොහොම තියාගෙන මෙතන සුළු කරගෙන ඉමු. මේ කවුද? CD සූත්‍ර cos ධන cos. 2යි cos එකතු කරාම 12යි දෙකට බෙදුවොත් 6යි. මේ 6යි ඒව මම නාස්ති කරන්නේ. ඇයි? මේ බලන්න ගානේ අන්තිමට cos 6යි කියන කියනවා. මේ මෙතන හැදුනා. මොකද 6යි ඒ වගේ ටිකක් අමුතු කෝණ, ටිකක් ලොකු කෝණ හැදුනා කියන්නේ එයා ගානේ අවසන් උත්තර විදිහට ඉන්නවා. දැන් cos 2යි ඒ වගේ කෝණ නම් අපිට සූත්‍රයක් තියෙනවනේ පුතේ ඒවා එහෙම කරලා හදාගන්න. නමුත් cos 6යි 7යි 8යි ඒ වගේ ටිකක් ඉහළ කෝණ ගානක හැදුනා කියන්නේ ඒක උත්තරේ කොහේ හරි ළඟ පාතම තියෙනවා. ඇයි ඒවට දාන්න සූත්‍ර නැහැනේ. තේරුණාද? හොඳයි. 2යි cos මේක හරි. ඊට පස්සේ වතාවක් cos අන්තරය දෙකට බෙදුවාම 2යි. මෙතන එනවා ඍණ භාගයයි මේ දෙකෙන්ම 2යි cos 2යි ඒව එළියට ගත්තොත් නෑ 2යි cos 6යි ඒව එළියට ගත්තොත් එක ධන cos 2යි එකක් එනවා. හරිද බලන්න පුතේ? ඍණ 4යි cos 2යි එකක් එනවා. දැන් මේ කරේ මේ වරහන් දාලා තියෙන CD විලෝම. ඊට පස්සේ සුළු කරා. ඍණ භාගය කෑල්ල විතරයි එළියට ගත්තේ. මෙයා ගත්තා. මෙතනින් මේ කෑල්ල ගත්තා. මෙතනින් මේ කෑල්ල ගත්තා. ඒගොල්ලන්ව තමයි එළියට ඇදලා ගත්තේ පුතේ. තේරුණාද? ඉතුරු අය ඇතුළේ ඉතුරු කරා. මේ දෙන්න එහෙම් ඉතුරුයි මේක දෙකෙන් වැඩි කරලා ඉතුරුයි මේ දෙන්න එහෙම් ඉතුරුයි. හරියට බලන්න පිළිවෙලට. ඊළඟට මෙයයි අර cos 8යි ඉස්සරහට ගත්තා. මේ 2යි cos 6යි මෙතෙන්ට. 2යි පද තියෙනවනේ ඍණ cos ඍණ 2යි cos ඍණ cos හතරක් එනවනේ ඒගොල්ලෝ. අන්තිමට. ඇයි මම මේ දෙන්න එක ළඟට ගත්තේ? සර් හේතුව මොකද්ද? 8යි 4යි දැක්ක ගාම මට එකතු කරලා දෙකට බෙදුවාම එන 6 මතක් වුණා. අන්න. ඒ කියන්නේ මම මේ පියවර ලියලා ඉවර වෙනකොට නිකන් මම මේ 8යි ලියනකොට මගේ හිතට ඇවිල්ලා ඉවරයි. අතන 4යි මෙතන 8යි. අන්න එකතු කරලා දෙකට බෙදනවා 6යි. සාමාන්‍යයෙන්
හොඳට හිතන්න පුළුවන් කෙනෙක්ට ඔය හා ආසන්න විදිහේ දේවල් අනිවාර්යෙන් හිතෙන්න ඕන. පැහැදිලිද? සමහර දරුවෝ දැන් අත්‍තරම අපි ඒ ලෙවල් කරන කාලේ පුතා අපි ලියන ගමන් හිතපුවා. මම දන්නේ මෙතන ඉන්න දරුවොත් එක් කරනවාද කියලා. සමහර දරුවෝ ඉන්නවනේ. හිතිච්ච දේ ලියනවා ඊට පස්සේ තමයි ඊළඟ පේලේ හිතන්නේ. වැරද්දක් නෑ පුහුණු වෙන කාලේ බොහොම හොඳයි. හරිද? හැබැයි හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන සමහර දරුවන්ට පුළුවන් ලියන ගමන් හිතන්න. පියවර කාණක් ඉස්සරහින් හිතන්න පුළුවන්. අන්තිමට කලින් පේලිය පොඩ්ඩක්. හරි නැවත කියමු. කොස් ධන කොස්. CD ධනනේ ආකලනයේ ගුණනයක් කරන්න ඕන. CD 2යි කොස් එකතු කරා දෙකට බෙදුවා. 8යි 4යි 12 දෙකට බෙදුවාම 6යි. කොස් අඩු කරා දෙකට බෙදුවා. 8න් 4ක් 4 දෙකට බෙදුවා 2යි. මේ මෙයා වෙනසක් කරේ නෑ. ඒ පද බලන්න. පුතාටත් පේනවනේ මේ මෙයාමයි කියලා. මේ මෙයාමයි කියලා තේරෙනවා. මේ ඍණ භාග එහෙම්මමයි කියලා තේරෙනවා. එතකොට කරලා තියෙන්නේ මෙයා වෙනුවට මේක ලියලා. හරි. දැන් මෙතනින් 2 cos 6 2 cos 6 එළියට. cos 2 ධන 1. හරි. ඉවරද? නෑ. තාම නෑ. මෙතන පුළුවන් 2 cos 6 මෙතන පුතේ 6 ළඟ ඉන්නවනේ cos වර්ගයක්. මේ බලන්න එක ධන cos 2 එයා වෙනුවට ගන්න පුළුවන් 2 cos වර්ගය. හරි වැඩේ අවසන්. දැන් ඍණ භාගයෙන් වැඩි කරන්න. මෙතන 2ට 2 කැපෙනවා. ඍණ 2යි cos 6යි cos වර්ගය. මෙයා මෙතෙන්ට වැඩි කරොත් ධන 2යි cos 2යි දෙකේ ඉලක්කම එළියට ගන්න. cos 2යි ඍණ cos 6යි cos වර්ග සමානයි RHS. නියමයි. ඔන්න පුතේ අවසාන පියවර. දීර්ඝයිනේ. ඒක තමයි. එහෙම තමයි ගණන් ස්ටයිල් එක. එක දරුවෙක් කියනවා 47 හදන්න කියලා. 47 එච්චර අමාරු ගණන් නෙවෙයි නේද? 47 පුතේ උඩට ඉන්න ස්ථාන දෙකටයි යට ස්ථාන දෙකටයි CD විලෝම දාන්න. කැපිලා යනවා. ඊළඟට එන පද දෙකට CD සූත්‍ර දාන්න. ඔය උත්තරේ එනවා. විසිහත හදන්න ඕනද ඇත්තටම? 27 මොකද කියන්නේ? අවශ්‍යයිද නැද්ද? 27 නම් හරි ලේසි ඉතින් ඇත්තටම. හරි 27ත් හදමු. 27. ඒකේ ගොඩක් අය ඔය දිග ප්‍රකාශනේ දැක්කහම බය වෙනවා. ඒක ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. විසි අතාදලිමු.
27 LHS සයින්ගේ අටවෙනි බලය රින කොස්ගේ අටවෙනි බලය. හරි මෙන් පුතේ දැන් අටවෙනි බලන වලට මුකුත් කරගන්න බෑනේ. මන් ලියනවා හතරවෙනි බලයේ වර්ග කියලා. ඊට වඩා හොඳනේ වර්ගයේ හතරවෙනි බල. නෑ. හතරවෙනි බලයේ වර්ගය කියලා ලිව්වහම මට දැන් එළියෙන්ම පේන්නේ වර්ගයක්නේ. පුතාලට තේරෙනවද බං කියලා දෙයි? මට එළියෙන්ම පේන්නේ වර්ගයක්. පූර්ණ වර්ගයක්. ඔව් ඉතින් එතකොට මට පුළුවන් පුතේ ඕක වර්ග දෙකක අන්තරේ සාධක කඩන්න. එහෙනම් sin හතරවෙනි බලය ධන cos හතරවෙනි බලය ඊට පස්සේ sin හතරවෙනි බලය ඍණ cos හතරවෙනි බලය. මේක ආයි වර්ග දෙකක අන්තරයට කඩන්න පුළුවන්. ෂා. එතකොට මේක ඒක බෑ. ඒක කඩන්න බෑ. හැබැයි ඒක මෙහෙම ලියන්න පුළුවන්. sin වර්ග ධන cos වර්ගයේ පූර්ණ වර්ගය කියලා. වැරදි. සම්පූර්ණ වැරදි. ඒ මොකද? පළමු පදේ වර්ග වෙද්දී sin වර්ගයේ වර්ගයෙන් එනවා sin ගේ හතරවෙනි බලය. cos වර්ගයේ වර්ගයෙන් එනවා cos ගේ හතරවෙනි බලය. එතකොට පුතේ පද දෙකේ ගුණිතේ දෙගුණෙන් එන මැද පදයකෝ. ඒක මෙතන නෑනේ. එහෙම කෙනෙක් මෙතන එනවනේ. එන කෙනා කැපෙන්න ඒ කෙනාව පිටිපස්සෙන් තියෙන්න ඕන ලකුණ මාරු කළා. අන්න හරි. එතකොට මෙතෙන්ට මෙයා එනවා. හරි. එතකොට මේකේ හතරවෙනි බල ලියන්න පුළුවන් වර්ගයේ වර්ග නියමයි. මෙතනත් වර්ගයේ වර්ග නියමයි. වැඩේ අවසන්ද? නෑ. දැන් පුතාලා දන්නවා මෙතන වර්ගයේ වර්ගය දාන්න මේ තියෙන 1යි. ඍණ මේ තියෙන්නේ 2යි sin වර්ග cos වර්ග. 1 ඍණ 2යි sin වර්ග cos වර්ග. හොඳයි. මෙතන ආයි වර්ග දෙකක අන්තරයක්. sin වර්ග ධන cos වර්ග වතාවක් sin වර්ග ඍණ cos වර්ග. right. ඔය තියෙන්නේ. එතකොට සර් sin වර්ග ධන sin වර්ග. ඒක එකයිනේ. ඒ කියන්නේ එතන මෙතන මෙයා විතරයි. හරි මෙයා ඉන්නවනේ අන්තිම උත්තරේ. අන්තිම උත්තරේ කොටසක් හදලා ඉවරයි. මේක එකයි. ඒක වැඩක් නෑ බලන්න. මේ ඉන්නේ අනේ මෙන්න ආයි වර්ග දෙකක අන්තරයක්. sin ඍණ cos sin ධන cos. මං හිතන්නේ අන්තිම උත්තරේ එකක් මාරු වෙලා නේද තියෙන්නේ? මෙතන තියෙන්නේ cos ඍණ sin නේ. ඔව් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මම කියන්නේ එතන ඍණක් ඉස්සරහට දැම්මත් හරි නැත්නම් පද දෙක මාරු කරත් හරි. හරි නේද? මං හිතන්නේ එහෙම තමයි තියුනේ මං දැක්ක විදියට. ඔව්. අමාරු නෑනේ. අමාරු දෙයක්. හොඳයි. 27. 47 ඉල්ලීම් කරලා තියෙන එක හදන්න පුතේ. ඒක තනියම හදන්න එක අමාරු ගණන් නෙවෙයි. අපි මේ මැද හරිය ගණන් හැදුවා නේද? මට මතක විදිහට අපි හැදුවා. අපි මේක හැදුවා 43 එහෙම මතකයි. 44 අපි හැදුවා මට මතකයි. අනේ ඉතින් 53 තියෙන්නේ තරකම තමයි. ඒක තව ටිකක් දිග කළා. ඒක තමයි. මේකේ ගණන් මම තවදුරටත් ගන්න යන්නේ නැහැ. මම අනිත් පාර්ට් එකකට යනවා. C එකේ ගණනුත් මං හදන්න යන්නේ නැහැ. වෙච්චර අමාරු ඒවා නෙමෙයි. පුළුවන්. අර A ධන B ධන C phi ඒවා. මේ D අභ්‍යාසයේ ගණන් තමයි අතන අපි ඔය ගොඩක් හැදුවා. තව හදන්න තියෙනවා. අපි ඒ වගේ ගණන් කීපයකට මම බලාගෙන හිටපු ගණන් ටිකක් තියෙනවා. මම ඒ ටික ගන්නම්. හිතාගෙන හිටපු ටිකක්. මෙන්න මේක 29. 29. මුලින් මේක ලියාගෙන ඉන්න.
මම පොඩි නෑ හොඳ තැනක්. දැන් මෙන්න මෙහෙම එක දරුවෙක් අහනවා දැන් මේ වගේ තැනක මේ වැරද්ද අඳුර ගන්න ක්‍රමයක් සර් පොඩ්ඩක් කියන්න කියලා. මම හොඳ ක්‍රමයක් යෝජනා කරන්නද? මේ ගාන විතරක් නෙවෙයි. පාට කොහේ හරි ටියුට් එක පේපර් එක වෙන කොහේ හරි ඕනම ඇප්ලයිඩ් වල උනත් සමහර තැන්වලදී පුළුවන්. වැරද්දක් අඳුර ගන්න ක්‍රමයක්. දැන් මේක සර්ව සාම්‍යයක් නේ පුතේ. ඔව්. මේක වැරදි නම් ඒ කියන්නේ මේක වැරදි නම් සමහර තීටට දාන යම් සමහර අගයන් වලදී අතර ගියොත් හැම අගයකදීම වගේ වරදින්න එපා. දැන් මෙතන මේ දෙන්න මාරු වෙලානේ හිටියේනේ. පුතා දන්න කෝණයක් තීටට ආදේශ කරා. දැන් බිඳුව දාමුද? බිඳුව දාමු. sin බිඳුව බිඳුවයි. බිඳුවේ 8 වෙනි බලය බිඳුවයි. cos බිඳුව 1යි. 1 8 වෙනි බලය 1යි. බිඳුව ඍණ 1. ඒ කියන්නේ උත්තරේ ඍණ 1යි. ඔන්න LHS ගේ උත්තරේ ඍණ 1යි. හරිනේ? දැන් RHS දාන්න. sin ට බිඳුව දාන්න. sorry තීටට බිඳුව දාන්න. sin බිඳුව බිඳුව. ඒ කියන්නේ මේ කැලලම වැඩක් නෑ 1යි. sin තීටට බිඳුව දාන්න. sin බිඳුව බිඳුවයි. මෙතන එනවා cos බිඳුව 1යි. ඍණ 1යි. sin බිඳුව බිඳුවයි cos බිඳුව 1යි. එතකොට 1 වැඩි කිරීම ඍණ 1 වැඩි කිරීම 1යි. උත්තරේ හරි. දැන් හදිස්සි හරි මේ දෙක මාරු වෙලා නම් තියුනේ මොකද වෙන්නේ? එතකොට මේක මාරු වෙලා නම් තියුනේ. එතකොට මේ cos එක ඉස්සරහට එනවා. මෙතනත් 1යි මෙතනත් 1යි මෙතනත් 1යි. තුන් දෙනාක් ගුණිතේ 1යි. අර පැත්ත ඍණ 1යි. ලකුණක වෙනසක් තියෙනවා. දැක්කනේ? අන්න හරි. හරි. D අභ්‍යාසයේ 29 වෙනි ගාන. ඔගොල්ලෝ ඉන්න ගමන් වතුර ටිකක් එහෙම බොන්න ඕන නම් බීලා බොන්න. හරිද? මම වෙනම ඉන්ටර්වල් එකක් දෙන්නේ නැහැ. අපි කරගෙන යන්. හරිද? ඒතර ඉන්ටර්වල් නැතුව අපි 10 වගේ වෙනකොට නවත්තමු. සාමාන්‍යයෙන් ඔන්න 29 වෙනි ගාන ආරම්භ වෙන පැටර්න් එකට තමයි විභාගෙත් ගණන් අහන්නේ. හරි මම මේක ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. විනාඩි 5ක් වගේ ගන්න ඉන්ටර්වල් එකක්. වතුර ටිකක් එහෙම බීලෙන්න. හොඳයි. මේකේ මේ 20 කැපිටල් D අභ්‍යාසය 29 වෙනි ගාන. පටන් ගමු. දැන් සාමාන්‍යයෙන් පුතේ ওই පළවෙනිම අභ්‍යාසය සහ ඊට පස්සේ අභ්‍යාසවලදී දීච්ච ගණන් ස්ටයිල් එකට වඩා ওই D අභ්‍යාසයේ අවසාන හරියට වෙන්න තියෙන ගණන් ටික වෙනම ස්ටයිල් එකක්. දැන් ගොඩක්ම විභාගේ පේපරේ අහන ගණනුත් ඔන්න ඔය ස්ටයිල් එකට ළඟයි. ඒතර මේ ගණන් වල පුතේ අර ඔයාව ඒ කියන්නේ ගානේ අවසානයට යනකම් මෙහෙවනවා. බලන්න. දැන් මුලින්ම තියෙන්නේ sin a ධන b සහ cos a ධන b සඳහා වන ප්‍රසාරණ සූත්‍ර ලියා දක්වන්න. පුතේ ඇත්තටම ආකලන සූත්‍ර කියන වචනේ තෙන්න ඕන. හරි? අන්න ඒවා ලියන්න තියෙන්නේ. ඉතින් පුළුවන් නේ. බොහොම සරලයිනේ නේද? sin සඳහා එන්නේ sin a cos b ධන cos a sin b. මෙතන එනවා cos a cos b ඍණ sin a sin b සූත්‍රය. ඔන්න පුතේ සූත්‍ර දෙක. හරිද? ඊළඟට අපිට කියනවා මේවා ඇසුරෙන් මේවා මූලික කරගෙන හදන්නලු sin 2x සමානයි 2 sin x cos x සහ cos 2x සමාන 1 ඍණ 2 sin වර්ග x බව සාධනය කරන්න. තවද ඊට පස්සේ ත්‍රිත්වකෝණ සූත්‍රෙත් අහනවා. ඒ බවත් සාධනය කරන්න. ඒ කියන්නේ sin ගේ භාගකෝණ සූත්‍රය, cos ගේ භාගකෝණ සූත්‍රය සහ sin ගේ ත්‍රිත්වකෝණ සූත්‍රයත් අපෙන් අහනවා. හොඳයි මතක් වෙන්නත් එක්ක කරමුද සූත්‍ර සාධන ටික? හොඳයි මේ බලන්න. මෙයාව Aට Bට දෙන්නටම දානවා x. එතන එනවා sin මෙතන x ධන x වත් අපි එහෙම ලියමුකෝ. හරි. ආදේශයෙන් sin x cos x ධන cos x sin x.
එතකොට මෙතන එනවා 2යි sin x cos x. හරි. ඔන්න අපේ පළවෙනි සූත්‍රයේ sin ගේ භාගකෝණය. ඊළඟට මේ දෙවෙනි එකට දානවා a සමානයි b සමානයි x ආදේශයෙන්. cos ගේ දිත්ත කෝණ සූත්‍රය හදන්න එපයි. එතකොට එනවා cos x ධන x. sin x sin x. දැන් මෙයාගෙන් අහන්නේ මෙයාට තියෙනවානේ සූත්‍ර ගොඩක් නේද? අපෙන් අහන්නේ 1 ඍණ 2යි sin වර්ග x සූත්‍රය. ඒ කියන්නේ sin පද විතරක් තියෙන. එහෙනම් මේ cos වර්ග නැති කරන්න. එයා වෙනුවටත් 1 ඍණ sin වර්ගයක් ආදේශ කරා නම් හරි. හරිනේ? right. එහෙනම් සූත්‍රය පැහැදිලි. 1 ඍණ 2යි sin වර්ග. right. දැන් පුතේ ත්‍රිත්ත්වකෝණ සූත්‍රෙත් අහනවා. අපි මේකට ආදේශ කරමු. a සමානයි 2x b සමානයි x ආදේශයෙන්. එතකොට එන්නේ sin 2x ධන x සමානයි sin 2x cos x ධන cos 2x sin x. ඒ කියන්නේ මේ sin 3x හැදුවේනේ. sin 2x ට දාන්න ඔය හදාගත්ත සූත්‍රේ. cos x cos 2x ට දාන්න ඒත් අර හදාගත්ත සූත්‍රේ. හරිද පුතේ? දැන් මේක සුළු කරන්න ඕන. මේක නෙවෙයිනේ සූත්‍රේ. 2යි sin x මෙතන පේනවාද cos වර්ගයක්? හා. එක sin ගෙන් වැඩි වෙනහම sin. ඍණ 2යි sin ඝනය. ඔය තියෙන්නේ. එක දරුවෙක් කනවා මේ දෙක මාරු කරලා ගත්තට කමක් නෑ 3x නේ හැදෙන්න ඕනේ. එතන ප්‍රශ්නයක් නෑ AB දෙන්නගේ ඕන කෙනෙක්ට ඕනම එකක් ගන්න පුළුවන්. x සහ 2x කැමති කෙනෙක් x කැමති කෙනෙක් 2x නේද? දැන් පුතේ මෙතන තියෙන cos වර්ගයත් හරියන්නේ. ඒකට දාන්න ඕන 1 ඍණ sin වර්ග. ඇයි සේරම sin වලට ගෙන්න ගන්න එපයි. අර වරහනත් සුළු කළා සියල්ල සුළු කළා දාන්න උත්තරේ එනවා. මේ ගානෙන් පස්සේ 36 හදන්න 36.
එතකොට 2යි sin සහ sin. 3යි sin x. ඍණ 2යි sin ගණේ ඍණ 2යි sin ගණේ ඍණ 4යි sin ගණේ. හරි. ඔය තියෙන සූත්‍රය. දැන් බලමු පුතේ ඒගොල්ලෝ අපිට කියන දේ එතනින් පස්සේ. දැන් ওই සූත්‍ර සාධනය තමයි මුලින් කරේ. ඉහත සූත්‍ර භාවිතයෙන්. හරි. sin 3x බෙදීම sin 2x. මෙන්න මේක බව සාධනය කරන්න. කොස් වලින් තියෙන්නේ අනිත් එක. හරි බලමුකෝ sin 3x බෙදීම sin 2x. නිකන් හිතමු බලන්න. sin 3x බෙදීම sin 2x කියලානේ තියෙන්නේ. දැන් ඉහත සූත්‍ර දාන්නත් ඕනනේ. එහෙනම් මම මෙයාට ලියනවා එයාගේ ත්‍රිත්ව කෝණය, මෙයාට ලියනවා මෙයාගේ ද්විත්ව කෝණය. හරිද බලන්න පුතේ? දෙන්නට අදාළව දෙන්නගේ සූත්‍ර දෙක ලිව්වා. දැන් අනිත් එක එහෙම ලියන්න තව හේතුත් තියෙනවා. දැන් අපිට මෙයාගේ උත්තරය අහන්නේ cos x වලින්නේ. මෙතන 3x නුයි මෙතන 2x නුයි හිටියට අපෙන් අවසාන උත්තරය අහන්නේ x පද වලින් cos x පද වලින්. එතන අපි මුලින්ම මේ 3x x වෙනකන් කඩන්න ඕන. ඒක තමයි ත්‍රිත්ව කෝණයෙන් කරන්නේ. ද්විත්ව කෝණයෙන් කරන්නේ යට. දෙන්නම එකම වැඩි. දැන් මේක පුළුවන් තරම් සුළු කරන්න ඕන. sin එකක් කැපෙනවා හැමතැනින්ම කැපෙනවා. එතන 3 ඍණ 4යි sin වර්ග. යට sin කැපුණාම 2යි cos නියමයි. හැබැයි ඉතින් ඔහොම තියලා හරියන්නේ නැහැ. ඇයි? ඉතින් අවසාන උත්තරේ ඉන්නේ cos පද විතරයිනේ. ඔව්. දැන් ඔයා හදපු අන්තිම ප්‍රකාශනයේ sin උත් ඉන්නවනේ. ඔය sin වර්ගය. එයා cos කරලා දෙන්න පුළුවන්. මේ sin වර්ග cos කරන්න පුළුවන්. කොහොමද? එක ඍණ cos වර්ග. හරියට හරි. අවශ්‍යතාවය එක්ක හිතන්නේ. එක ඍණ cos වර්ග x පැහැදිලිද බලන්න? යට 2යි cos නියමයි. 3 ඍණ 4 ඍණ 1යි. මෙතන ධන 4යි cos වර්ග. එතන 4යි cos වර්ග 2යි cos ගෙන් බෙදෙනවා. ඍණ 1යට 2යි cos එනවා. මෙතන කැපිලා ගියාම වෙනවා 2යි cos එකක්. ඍණ 1යට 2යි cos එකක්. හරි ලස්සන ප්‍රකාශනයක් ළඟට ඇවිල්ලා නැවතුණානේ. 2යි cos x ඍණ 1යට 2යි cos x. මේ කවුද? sin 3x බෙදීම sin 2x. එයාගේ උත්තරේ තමයි අර තියෙන්නේ. සර්ව සාම්‍යයක්. ඔව් අනිවාර්යයෙන්. මේ තියෙන්නේ සර්ව සාම්‍යයක්. හරිද? හරි. දැන් අපි ළඟ තියෙන දේ අපි ලියමු පුතේ බලන්න. අපි ළඟ තියෙනවා sin 3x බෙදීම sin 2x 2යි cos x ඍණ 1යට 2යි cos x. අපිට කියනවා පුතේ
එක් සඳහා සුදුසු ආදේශයක් භාවිතයෙන් මෙන්න මේ බව පෙන්වන්න. දැන් මට කියන්න බව පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ දිහා බැලුවහම පුතේ හිතෙනවනේ දාලා තියෙන්න කීයද කියලා. ඒක හරි සරලයිනේ. නේද? දැන් අතන තියුණා 2 cos x ඍණ 1යට 2 cos x. පෙන්වන්න තියෙන එකේ තියෙනවා 2 cos 5 බෙදීම 5 ඍණ 1යට 2 cos 5 බෙදීම 5. ඉතින් පුතේ ඕනම කෙනෙක්ට දැක්කහම තේරෙනවානේ x වෙනුවට කීයද දාලා තියෙන්නේ කියලා නේද? ඒක බොහොම සරලයි. කීයද? 5 බෙදීම 5 ඉතින් වෙන මොකද්ද? ඒක හිතෙන්නේ නැති දරුවෝ ඉන්නවද? මෙන්න මේක වගේම මෙතන මෙහෙම එකක් තියෙනවා. මේ එකම විදියයි. x වෙනුවට 5 බෙදීම 5 දාලා. බොහොම සරලයි. ඒකත් හිතෙන්නේ නැති දරුවෝ ඉන්නවද මං අහන්නේ? නිකමට හරි ඒක Tamanට හිතුන්නේ නැත්තම් සරලයි නේ? හොඳයි. එහෙනම් අපි ලියමු. x සමානයි 5 බෙදීම 5 ආදේශයෙන්. අරයව මුලින් ලියමුනේ. 2 cos 5 බෙදීම 5. ඍණ 1යට 2 cos 5 බෙදීම 5. right. සමානයි sin 3යි 5 බෙදීම 5. sin 2යි 5 බෙදීම 5. නියමයි. දැන් එම් කරන්න උත්තරේ. උත්තරේ තියුනේ මේක සමානයි 1යි කියලා. මේ පැත්ත 1 වෙන්න නම් මෙයයි කැපෙන්න ඕන පුතේ. නැත්නම් 1 වෙන්න බෑනේ. ඒ කියන්නේ සමාන වෙන්න එපයි. හරි. සමාන වෙන. දැන් මෙතන 3යි 5 බෙදීම 2 මෙතන 2යි 5 බෙදීම 3යි 5 බෙදීම 5 2යි 5 බෙදීම 5නේ. ඔව්. ඔයාට පුළුවන් නේද මේ උඩ ඉන්න 3යි 5 බෙදීම 5 ලියන්න 5 ඍණ 2යි 5 බෙදීම 5 කියලා. හරි නේද මම කියපු දේ? sin 5 ඍණ 2යි 5 බෙදීම 5. පුළුවන් බැරි නෑ. හරි නේද? එතන මෙතන 5යි 5 ඍණ 2යි 5 3යි 5 බෙදීම 5. ගානට බැලන්ස්. ඉතින් අපි දන්නවා sin 5 ඍණ θ sin θමයි. ඒ කියන්නේ sin 2යි 5 බෙදීම 5මයි. කැපෙනවා. එච්චරයි. දැන් මෙන්න මේක තනියම හිතපු දරුවෝ අත උස්සන්න බලන්න. මේ කෑල්ල තනියම හිතපු දරුවෝ. ඒවා ගාන හදනකොට ওই කොටස තනියම තමන් හිතපු දරුවෝ. හිතා ගන්න පුළුවන් වෙච්ච කට්ටිය. බොහොම හොඳයි. පිරිසයි ඉන්නේ. ඇයි අනිත් අයට කියන්නේ කොතනද අවුල පුතේ? කියන්නේ මට තේරෙන්නේ නැහැ. මට කියන්න එතන මොකද්ද දැන් ප්‍රශ්නේ? දැන් ඔයා හිතුවද මේ දෙන්න කැපෙන්න ඕන කියලා හිතුවද එක වෙන්න නම්? මට නිකන් අත උස්සන්න බලන්න කියන්න බලන්න chat එකේ දාන්නකො වඩා හොඳයි. කියන්න බලන්න. කැපෙන්න ඕන කියන සිතුවිල්ල ආපු දරුවෝ. මම මේ තනිකරම අර අපි කියන්නේ අර සිතුවිලි මට්ටමටම කඩලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට මට මේක සරල කරන්න බෑ පුතේ. මම මේ හැම දරුවෙක්ගෙන් අහන හැමෝගෙම අහන්නේ මොකද්ද? මේ පියවර හිතුවද? එතෙන්ටම ගිහිල්ලා තියෙන්නේ. නෑ නිකමට හරි දැන් ওই දෙන්න එක එන්න ඕනනේ. එක එන්න නම් ওই දෙක කැපෙන්න ඕන කියලා තේරෙනවද? හරි. එහෙම හිතුවා හොඳයි. කැපෙන්න ඕන නම් සමාන වෙන්න ඕන කියලා තේරෙනවනේ. ඔව්. දැන් අරයාගේ කෝණේ මෙයාගේ කෝණේ වෙනස් නම් සමාන කරන්න try කරද්දි මම නම් බලන්නේ එකම කෝණෙට ගන්න. ඇයි? ඉතින් එකම කෝණෙට ආව නම් සමාන වෙනවා නම් එයා හරියටම අරකට මේකයි සමාන වෙන්න එපා. එහෙම නෙවෙයිද මං අහන්නේ. මේ තර්ක හරි සරලයිනේ පුතේ. එකම කෝණේ හදන්න try කරන්න හරි. 3යි 5 බෙදීම 5න් කොහොමද 2යි 5 බෙදීම 5 හදන්නේ? ඒ දෙන්නගේ සම්බන්ධයක් තියනවාද? 3යි 5 බෙදීම 5යි 2යි 5 බෙදීම 5යි. එකතු කරාම 5 එනවා. ඔය තියෙන සම්බන්ධය. එහෙනම් ඉතින් 3යි 5 බෙදීම 5 කියන්නේ 5 ඍණ 2යි 5 බෙදීම 5නේ. හරියට හරි. මේ ලියලා තියෙන්නේ. ඉතින් සර් sin 5 ඍණ θ කියන්නේ sin θමනේ. ඔව් කැපෙනවා. අනේ පුතේ අපි පිළිවෙලට හිතන්න පටන් ගත්තාම ඔටෝ ඒ ටික එනවා ළඟට. ආරම්භය ගන්න ඕන. මේ දෙක කැපෙන්න ඕන. ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් එකම කෝණයටවත් මේ දෙන්න ගන්න ඕන. sin හිටියා කියලා කැපෙන්නේ නැහනේ. කෝණේ වෙනස්නේ. හොඳයි.
36 හදන්න මේකෙන් පස්සේ මෙතන එනවනේ sin 2.5 බෙදීම 5ක්. මෙතන ආයේ එන්නේ එකමයි. දෙන්න කැපෙනවා. උත්තරේට එනවා එකක්. හොඳ ප්‍රශ්නයක් දරුවෙක් අහනවා. මම මේක මීට කලින් පන්තිවල වැඩිය කියලා නෑ. සර්ගෙන්ම ප්‍රශ්න අහගන්නේ පුරුද්දට දානවා. සාමාන්‍යයෙන් පුතේ මම ඒක මෙහෙම කියන්න. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙක් ඔයාගෙන් දෙයක් විමසනකොට නේද ඔයා ඒක විමර්ශනය කරන්න පටන් ගන්න. ගොඩක් අවස්ථාවලදී එහෙමනේ. නැත්තම් සමහරක් වෙලාවට අපිට ඒක හිතෙන්නෙම නැහැ. හරිද? දැන් මං වෙයි අර මගෙන්ම ප්‍රශ්න අහනවා කියන ඒ දේ කරන්නේ ඕගොල්ලන්ව නියෝජනය වෙන්න. එතෙන්දී හැම වෙලාවෙම දැන් හිතන්නකෝ දැන් මං ඔහොම ප්‍රශ්නයක් අහනවා කියලා මම උගන්නනකොට මගෙන් අහනවා කියන්නේ මම මේක මෙහෙම වෙනවද කියලා අහලානේ මං උත්තරේ දෙන්නේ. එතකොට තනිකරම ඔයා ඒක අහනවා කියන සංකල්පය තමයි එතන ඇති කරලා තියෙන්නේ. ඒක නිකන් දරුවෙක් මගෙන් අහුවා වගේම තමයි. එතකොට දැනෙනවා අද මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා නේද කියලා. හරිද? ඒක වටිනවා. ඒ හැඟීම වටිනවා ඊට පස්සේ ලැබෙන උත්තරේත් එක්ක. අන්න ඒක නිසා තමයි මම එහෙම අහන්නේ. ඒ වගේම ප්‍රශ්නයකට උත්තරයක් දෙන ස්වරූපයෙන් උගන්වද්දී කවර් කරන්න පුළුවන් හැමදේම. මම අලුතෙන්ම හිතනවට වඩා ඒකත් එක හේතුවක්. හොඳයි. මෙන්න එහෙනම් ඔයාගේ ප්‍රකාශනය. right. A-level කරන කාලෙත් ඔය දේම කරා දහනවා. ඔව්. මනසින්. අද වාචිකව කරාට ඒ දවස්වල නිකන් කියව ගණන් හදන්නේ නෑනේ. මනසින් කරලා තියෙන ඕන තරම්. මනසින් කරලා තියෙන. දැන් මම සාමාන්‍යයෙන් A-level කාලේ මම අධ්‍යයනය කිරීම කරද්දි හරිද? මම කරන වැඩක් ඕක. දැන් මම ගානක් බලනකොට බලනවා. ඇයි මේක මෙහෙම උනේ? ඒක හැබැයි සිතුවිලි විතරයි. මගේ ඇතුළෙම කියනවා. මට ඇහෙන්නේ නෑ. මගේ සිතුවිලි මටම කියනවා. ඇයි මේක මෙහෙම උනේ? ඔයාට ඇයි මේක මෙහෙම කරන්න බැරි? මෙහෙමත් කරලා බලන්න. හරිද? අර හරියට නිකන් අර දෙපාර්ශවයක් ඉන්නවා වගේ මගේ තුල. එක්කෙනෙක් ප්‍රශ්න අහන කෙනෙක්. අනික අයකට විසඳුම් හොයන කෙනෙක්. අර එදා මතකයිද අර පුලා අයියා ඇවිල්ලා කරපු මේ එකේ යා කිව්වා අපි තුල දෙන්නෙක් ජීවත් වෙනවා හොඳ පැත්තට සහ නරක පැත්තට අදින කියලා. දෙපාර්ශවයට දෙන්නේ. ඒ වගේ ඒ කතාවට අනුරූප මේ වෙනම කතාවක්. මගේ තුල දෙන්නෙක් ඕනෑම ගානක් හදන්න යද්දි දෙන්නෙක් සෙට් වෙනවා. එක්කෙනෙක් හොයන්නේ වැරදි අඩුපාඩුමයි. ප්‍රශ්නමයි හොයන්නේ. එයා හැම තැනකටම හේතුව හොයනවා. අනිකා ඉන්නේ උත්තර දෙන්න. ඒ ස්වරූපය උත්සාහ කරලා බලන්න ඉගෙන ගන්න. එතකොට හැම වෙලාවම මම ලියන හැම පියවරටම එක්කෙනෙක්ට හේතුව ඕනමයි. අනිවාර්යෙන්. අනිත් එක්කෙනා ඉන්නේ එයා තමයි ගාන අරගෙන යන්නේ. එයා තමයි ඒකට විසඳුම දෙන්නේ. ඒතර ගොඩක් අවස්ථාවල ඔයි මම කියන ප්‍රශ්න මගේ ඇරිලා ඔයාට ඔක තේරෙන්න පටන් ගන්නවා. හරි. මේ එක එක කන්සෙප්ට් පුතා. ඔලුවට යන කන්සෙප්ට්. හරිද? ඕනම එකක් අනුගමනය කරන්න පුළුවන්. හොඳයි. right. මෙන් ඊළඟට පුතේ එනයින් cos phi බෙදීම 5 යනු. හරි. මෙන්න මෙහි විසඳුමක් බව පෙන්වා එය විසඳීමෙන් මෙහි අගය සොයන්න. හා. මොකද කියන්නේ cos phi බෙදීම 5 යනු එක්තරා කෙනෙක්ගේ විසඳුමක් බව. දැන් මෙහෙමනේ පුතා. මම මේක වැඩි කරනවා 2 cos phi බෙදීම 5 මේ ඉර යට ඉන්න අය නැති කරනවා.
එතකොට මෙතන එනවනේ 4යි cos වර්ග phi බෙදීම 5ක්. මෙතන එනවා ඍණ එකක්. මෙතන එනවා 2යි cos phi බෙදීම 5ක්. great. නියමයි. ඊළඟට ඔයි 4යි cos වර්ග phi බෙදීම 5 මෙතන. අර 2යි cos phi බෙදීම 5 ඊළඟට ඔයි ඍණ එකත් මෙතනම ඉන්නවා. දැන් පුතාට පේනවා මේක නිකන් වර්ගජ සමීකරණයක ස්වරූපයක් තියෙනවා. හරිද? එතන මට පුළුවන් නම් cos phi බෙදීම 5 වෙනුවට x වගේ අකුරක් දාන්න. නැත්තම් අපි t වගේ අකුරක් දාන්න. අපි t වගේ අකුරක් දාමු. මේක වර්ගජ සමීකරණයක් වෙනවා. මං cos phi බෙදීම 5ට ආදේශ කරොත් t එකක්. මේක 4යි t වර්ග ඍණ 2යි t ඍණ 1 සමානයි බිඳුව වෙනවා. දැකද පුතේ? අන්න වර්ගජ සමීකරණයක්. දැන් සාමාන්‍යයෙන් අපි මේ අතර කරන අඩුයිනේ. මේ අගයකට t කියලා දැම්මනේ. ඔය එතකොට ආවේ සමීකරණයක්. එහෙනම් මේ සමීකරණේ t ට cos phi බෙදීම 5 දාන්න පුළුවන්. එහෙම දැම්මහම හරි. මේ තියෙන්නේ හරි කියලා. ඒ කියන්නේ මේකේ මූලයක් තමයි cos phi බෙදීම 5. එහෙනම් ලියලා තියන්න. එම නිසා cos phi බෙදීම 5 යනු 4යි t වර්ග ඍණ 2යි t ඍණ 1 සමානයි බිඳුවෙහි මූලයකි. right වැඩේ පැහැදිලි. එයාගේ මූලයක්. ඊළඟට කියනවා එය විසඳීමෙන් මේක අගේ හොයන්න. ඉතින් ඒක පුතේ හරි සරලයි. ඔය ගානේ x තියුණාට පුතේ x ලියන්න බෑ මොකද අපි මේ ඉස්සෙල්ලා අර කෝණවලත් x නේ හිටියේ. ඔව් කමන්නේ මං t ගෙන් ලිව්වා. හරි ඒක කමන්නේ. විචල්ලේ මොක වුණත් ප්‍රශ්නයක් නෑ. සමීකරණයක ගානේ හරිනම් x අකුරට වඩා හොඳයි වෙන අකුරක් දැම්මම මොකද උඩ කෝණවලත් x තියෙනවනේ ඒක නිසා. කමන්නේ ඒක x තියුණත් කමක් නෑ හොඳද? ඒක වැරද්දක් නෑ. හරි මේ විසඳීමෙන් අනේ පුතේ කොහොමද මේක විසඳන්නේ? අපිට වර්ගජ සමීකරණ විසඳන ක්‍රම කියලා දුන්නා. ඔව්. සූත්‍රය වර්ග පූරණය හොඳයි. සාධක කැඩීම ඔව් කමන්නේ ඕන එකක්. මේක මොන ක්‍රමයකටද හොඳ? මේකට සූත්‍රය දාන්න. සූත්‍රය දාන එක තමයි මේකේ ලේසිම විදිය. කරන්න බලන්න දරුවෝ හැමෝම. සාධක නෑනේ. ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a.
මූලයක් කියලා කියන්නේ පුතේ සමීකරණයක් තෘප්ත කරන්න පුළුවන් අගයකට. විසඳුමක් කියන්නේත් ඒකටම තමයි. පොඩි වෙනසක් තියෙනවා. මූලයක් කියලා කියන ඒවා සමානේවත් පවතින්න පුළුවන්. يعني මූල සමාන වෙන්නත් පුළුවන්. ඒ දෙන්න වෙන වෙනම මූල ලෙස තමයි අපි සලකන්නේ. එතෙන්දී මූල දෙකක් තියෙනවා කියනවා. නමුත් එතන පවතින විසඳුම් ගන්න එකයි. එහෙම තැන් තියෙනවා. ඉදිරියේදී කියලා දෙන්න. දැන් මෙන්නේ. හරි ඉදිරියට යන්න. තව පස්සේ. 2 ධන හෝ ඍණ වර්ගමූල 20යි. බෙදීම 8යි. මේ 20 ලියන්න පුළුවන් 2යි මූල 5. බෙදීම 8යි. කැපෙනවා 1 ධන හෝ ඍණ මූල 5 බෙදීම 4යි. මේ තමයි T. T කියන්නේ ඔව් අගයන් දෙකක්. ප්‍රශ්නයක් නැහැ. ඒතර අගයන් දෙකක් තියෙනවනේ සර්. ඔව් T සමාන 1 ධන මූල 5 බෙදීම 4ක් ඉන්නවා. T සමාන 1 ඍණ මූල 5 බෙදීම 4ක් ඉන්නවා. අගයන් දෙකයි. මේ දෙකෙන් කවුද හරි? මෙයා තමයි හරි. අරයා වැරදි. වරදින්න හේතුවක් කියන්න පුළුවන්. කොහොමද? මේ උත්තරේ ඍණයි. අරක ඍණයි. හැබැයි 5 බෙදීම 5 කියන්නේ පළවෙනි වෘත්තපාදයේ කෝණයක් නිසා cos 5 බෙදීම 5 ධනයි. cos 5 බෙදීම 5 ධනයි. හැබැයි ඔයදී හැබැයි ඒ උනාට මේ අගය 1 ඍණ මූල 5 බෙදීම 4 ඍණයි. එම නිසා මේ දෙන්න අසමානයි. හරිනේ? එම නිසා cos 5 බෙදීම 5 සමානයි. අසමානයි. 1 ඍණ මූල 5 බෙදීම 4ට. ඒ කියන්නේ මෙයාගේ උත්තරේ වෙන්නේ 1 ධන මූල 5 බෙදීම 4යි. පුතාලට මේ concept එක තේරුණා නේද? මේ මොකද්ද කියන්නේ කියලා. අපි ඔප්පු කරගත්තා පුතේ මේකේ මූලයක් තමයි මෙයා කියලා. එතකොට මේකේ මූල දෙක වෙන වෙනම හොයන්න පුළුවන් සූත්‍රය දාලා. සූත්‍රය දැම්මහම එන්නේ මේකයි මේකයි. එහෙනම් දැන් මෙයා කියපු විදියට මෙයා සමාන වෙන්න ඕන එක්කෝ මේකට එක්කෝ මේකට. හැබැයි මේක වෙන්න බෑ කිව්වා. ඇයි බැරි? මෙයා ඍණයි. ඇයි පුතේ මූල පහ ලොකුයිනේ එකට වඩා. 1 ඍණ මූල පහ කියන්නේ එතකොට ඍණ සංඛ්‍යාවක්. හැබැයි මේ 5 බෙදීම 5 කියන්නේ අංශක 36නේ. ඇයි 180 බෙදීම 5 අංශක 36යි. අංශක 36 පළවෙනි වෘත්තපාදේ. සුළු කෝණයක් cos අගය ගත්තාම ධනයි. එතන අපිට ඕන ධන කෙනා. මෙයා ඍණයි. එහෙනම් මෙයා වෙන්න බෑ. මේක තමයි උත්තරේ. දැන් තේරුණාද? ඔය සරල සංකල්පය තමයි අපි එතන පාවිච්චි කරේ. හොඳයි. එක දරුවෙක් දාලා තියෙනවා මේ උඩව ලයින් එකේ sin 3.5 බෙදීම 5නේ සර් කියලා. ඔව් මොකක්ද ඒකේ ප්‍රශ්නේ? මට ගැටලුව තේරෙන්නේ නැහැ. හරියට කියන්න ප්‍රශ්නේ හොඳද? sin 13.5 බෙදීම 10 ගේ අපෝහණය කරන්න. හරි. මෙන්න පුතේ. ඕක ඇසුරෙන් කියනවා sin 13.5 බෙදීම 5 හොයන්න. sin 13.5 බෙදීම 10 sorry 10. මේකව කොහොමද හොයන්නේ සර්? try කරන්න වෙනවා ඉතින්. බැරිද මොකක් හරි කරලා ගොඩ දාගන්න මේක? 13.5 බෙදීම 10. පුළුවන් නේ? ඇයි පුතේ? ඔය 13 ලියන්න බැරිද 15යි 5 ඍණ 2යි 5 කියලා? පුළුවන්. 15 10ට බෙදුවොත් මෙතන එනවා 3යි නෑ. ඔව්. 5න් බෙදුවොත් 3යි 5 බෙදීම 2. මෙතන එනවා 5 2ට 10 කැපුණොත් 5 බෙදීම 5.
හරිනේ? ඉතින් මේ බලන්නකෝ පුතේ. මේ ඉන්නේ 3යි 5 බෙදීම දෙක. මේක නිකන් තීටෙක් වගේ. අපෙන් අහන්නේ මේකේ සයින්. පුතාලට මතකයිද මේවා සරල කරන හැටි කියලා දුන්නා? ඔව් ඔව් මතක තියෙන්න ඕන. 5 බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාරයක් නිසා මේ සයින් එක කොස් වෙනවා. කෝණ එහෙම්මමයි. දැන් අවශ්‍ය වෙන්නේ ලකුණ ධනද ඍණද? ඒක තීරණය කරන විදියත් කියලා දුන්නා. කොහොමද තීරණය කරනවා කිව්වේ? ඔව් 3යි 5 බෙදීම දෙකක් කරකවන්න. වෘත්තේ. මෙතෙන්ට එනවා. තීටෙක් අඩු කරන්න. හරි. මොන වෘත්ත පාදද? 3. 3 සයින් ඍණයි. ඍණ cos 5 බෙදීම 5. හරි නේද පුතේ? ඉතින් අරයාගෙම ඍණාගේ නේද? ඍණ එක ධන මූල 5 බෙදීම 4යි. මෙන්න පුතේ උත්තරේ. ඉතින් අමාරු ගානක් නෙවෙයි නේද? ලේසි ගානක්. තිස්හය හොඳයි. උත්සාහ කරමු මේකටත්. සයින් 2යි තීටා සඳහා වන භාගකෝණ සූත්‍රය ලියා දක්වන්න. මොකක්ද එන්නේ? ඕ 2යි සයින් තීටා cos තීටා ඔච්චරයි. එනයින් මෙන්න මෙයා හදන්න. ඉතින් පුතේ මහ දෙයක් නෑනේ දැන් මේක 2යි සයින් තීටාගෙන් බෙදන්නනේ තියෙන්නේ. දැන් මෙයාට සූත්‍රය ඕනනම් දාමු. දැම්මහම මේ 2යි සයින් කියන පදේ කැපිලා යනවා. කීය දෙන්නේ? ඉතින් cos තීටා එනවා නේද? සරලයි. හරි. එතනදී ඇති දෙයක් නේ. මෙතනින්ම ලියමු cos තීටා. හරි.
හොඳයි. ඊළඟට කියනවා පුතා මෙන්න මෙහෙම වැඩ ටිකක් බලමු. මෙන්න. මෙන්න. මොනවද බලන්න? එනයින් cos 5 බෙදීම 7 cos 2යි 5 බෙදීම 7 cos 4යි 5 බෙදීම 7 සමානයි ඍණ 8න් එක බව පෙන්වන්න. දැන් කැමති දරුවෙක්ට ඕකේ වම් අත පැත්තෙන් පටන් ගන්න පුළුවන්. අපි එහෙම ආරම්භ කරමුද? මේ බලන්න. cos 5 බෙදීම 7 cos 2යි 5 බෙදීම 7 cos 4යි 5 බෙදීම 7 දැන් එනයින්නේ හදන්න තියෙන්නේ. එනයින් කියන්නේ උඩ එකේ. දැන් පුතා මේ උඩ සාධනය කරේ ඕනම cos තීටෙක් ලියන්න පුළුවන් 2යි තීටාගේ sin බෙදීම තීටාගේම sin ගේ දෙගුණෙයි. ඒ කියන්නේ මේ cos වල ලියන්න පුළුවන්. ඔව් කොහොමද? sin 2යි තීටා මෙයාගේ දෙගුණය බෙදීම 2යි sin මේ කෝණෙම. දැක්කද බලන්න? මේ ඉන්නේ cos තීටා මෙයා තීටා කියලා කියවන්නේ. එතකොට මේ ඉන්නේ තීටා මේ 2යි තීටා. එතකොට මේක කියවුවොත් cos තීටා සමානයි sin 2යි තීටා බෙදීම 2යි sin තීටා. හරිනේ? හරියට හරි. හරි සර්. ඊළඟ එකටත් ඒකමයි. ඉතින් ඒත් cos කෙනෙක්නේ. දැන් තීටා මෙයා. එතකොට යටට එනවා 2යි sin ඒකම. හොඳයි. උඩට එනවා මේකේ දෙගුණය sin ඇතුළට ගිහිල්ලා 2යි 5 බෙදීම 7 දෙගුණය කියන්නේ 4යි 5 බෙදීම 7. හරි පුතේ. ඊළඟ එක 2යි sin 4යි 5 බෙදීම 7. ඒ cos තීටානේ. එයා තීටා කියලා හිතන්න. එතන මෙතන උඩට එන්නේ මේකේ දෙගුණයේ sin 8යි 5 බෙදීම 7. මේ හැම තැනකටම පුතේ cos වෙනුවට තමයි ලියලා තියෙන්නේ. ඉතින් පුතාට පේනවද කැපෙන හැටි? මෙයා මෙයාට අන්තිමට උඩින් එන්නේ අර අන්තිම උඩ ඉතුරු වෙන sin 8යි 5 බෙදීම 7. මෙතන 2 වැඩි කිරීම 8කුයි sin 5 බෙදීම 7යි. බලන්න පුතේ මේ ටිකද ඉතුරු වෙන්නේ කියලා. මෙන්න අවසාන පිළිතුර. ඇයි මෙයාට මෙයා කැපෙනවා. මෙයාට අරයා කැපෙනවා. හරය ලවේ කැපෙනවා. එහෙම කැපෙන්න තමයි මෙතන කෝණ ටික දීලා තිබුණේ. අපිට ඔහොම හිතෙන්නේ නැහැ. හරි පුතාලට මොකද්ද හිතෙන්නේ? පුතාලට දැන් මේ වගේක් දුන්නාම මොකද්ද හිතෙන්නේ? හරි මට කියන්නකෝ. එතන මටත් පොඩ්ඩක් දැනගන්න පුළුවන්. මොන වගේ දේවල්ද හිතෙන්නේ සහ ඒවට අපි කොහොමද පිළියමක් දෙන්නේ කියලා. දැන් මං අහනවා දැන් මේක සාධනය කරන එක ගැටලුවක් නෑනේ බහුතරයකට නේද? හරි. මෙතන තියෙන්නේ මේ තුන් දෙනාගේ ගුණිතයනේ. සමානයි ඍණ 8න් එක පෙන්වන්න තියෙන්නේ. හරිනේ? හරි. එතකොට මේ තුන් දෙනාව දැක්කහම මේ සූත්‍රෙත් උඩින් හදලා තියෙනවා නම් ඔයාට මොකද්ද හිතෙන්නේ? දන්න කෝණයක් ගන්න හිතෙන්නේ. දන්න කෝණයක් කියන්නේ. දැන් 5 බෙදීම 7 කීයද? සුළු කරන්න බෑ. 187ට බෙදන්න තියෙන්නේ. එහෙම දශම වලින්වත් කියන්න බෑ. නේ? අංශක 20 ගාණක් නේද? ඔව්. හරි 20 ගාණක් හොඳයි. ඉතින් මේ මුකුත් කියන්න බෑ ඊට වඩා. අංශක ගාන දන්නේ නෑනේ. ඒ කියන්නේ අඩුතරමේ අර 22 වගේ දන්න කෝණයක භාගේ නෑ 5 බෙදීම 7 මුකුත් කරගන්න බෑනේ පුතේ. එතකොට මට පේනවා එක දෙයක්. මේ ඉන්නේ කොස් කෙනෙක්. එතකොට මං උඩ සූත්‍රේ ඒකෙත් මට ලස්සනට කොස් කෙනෙක්ව පේනවා එක තැනක. මේ ගොඩක් දරුවන්ට මේ අනුරූපතාවයන් අඳුර ගන්න බෑනේ. මං ඕක හොඳට චෙක් කරලා තියෙනවා. දැන් ඊළඟ වැඩපිළිවෙල මම හදාගෙන යන්නේ සහ හදන්නෙත් හරිද? මේ ඔන්න ඕකට පිළියමක් දෙන්න. ඔහොම හිතුණා කරලා බලන්න බයයි. ඒ කියන්නේ මේ
මොකක් හරි කියන්නේ මේ ගෙදර කවුරු හරි එහෙම මොකක් හරි බනිනවද ඒ වගේ පේලියක් ලිව්වා මෙහෙමද නැත්තම් ගහනවද නැත්තම් අපි තුම අල්ලපු ගෙදර මිනිස්සයා වගේ ඇවිල්ලා ගහනවද එහෙම ওই වගේ පේලියක් ලිව්වා මට තේරෙන්නේ නැහැ එක්ක නිකන් මොනවා හරි ළඟපාතක නිකන් මේ පෙරේත කුම්බාණ්ඩයෝ මොකුන් හරි එහෙම ඉන්නවද බයයිද ගාන ලියන්න ඒගොල්ලෝ ඇවිල්ලා මොකක් හරි කරයි කියලාද එහෙමද වැරදි කියලා හොඳයි 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 නෑ මේව දැනගන්න ඕනේ මේව දැනගන්න ඕනේ ගුරුවරයෙක් විදිහට මම බොහොම සතුටු වෙනවා මේව දැනගන්න ඒ කියන්නේ මේ දැන් අපි හිතමු අපි ගාන ලියන් යනවා අපිට දැන් ඕ ගාන එන්නේ නැහැ ඒ කියන්නේ අන්තිම උත්තරේ ගන්න ක්‍රමේ නෙමෙයි වරදි එතකොට දැන් ඒ වැරදි කියලාද බය අපි හොඳයි 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 ওই වගේම කතාවක් තියෙනවා පුතේ හරිද සමහර මිනිස්සු කුඩ ඉහළන් යන කුඩ තියෙන ඔය කුඩ ගෙනියන විදියත් ඕක තියෙනවනේ වැඩ මේ කුඩේ අරන් බහිනවා වැස්ස දවසක උදේට හරිද ඊළ අන්තිමට මොකද කරන්නේ කුඩේ බෑග් එක දාගෙන එනවනේ තෙමි ඇව්වහම මොකද කියලා කුඩේ තෙමෙයිලු මේක තමයි කියන්නේ ඒක තමයි පොත කැත වෙයි කියන්නේත් නිකන් ඊට අනුරූපයි වගේ මට දන්නේ නැහැ මට තේරෙන විදිය හොඳයි ඉතින් නෑ ඇත්තටම සතුටුයි ඒ කියන්නේ බොහොම හොඳ ලෙවල් එකක් ඕක. ඔක පවත්ව ගන්න දිගටම චුට්ටක්වත් අඩු කරන්න එපා. හොඳේ? පොත් තියාගන්න නිකන් කණ්ණාඩිය වගේ. එක ඉරක් ගහලා කපන්න එපා පොතක ලියන දේවල් වල. එපා. බුදුහාම වස් එහෙම වැදුනොත් ඕවා කරන්න ගිහිල්ලා නේද? ඒක තමයි. ඒ නිසා එක ඉරක් ගහලා පොතේ කපන්න එපා, කපන්න යන්න එපා. ටිපෙක්ස් ගාවන්නවත් එපා. ගෙදර ටිපෙක්ස් එකක් තියෙනවා නම් අදම දැම්ම එළියට විසි කරන්න. ඒවා කරන්න යන්න එපා කොහෙත්තම. ඊළඟට තව මොනවද? ආව පරිස්සම් ඇතුව මොකක් හරි පෙට්ටගමක වගේ දාන්න පොත. ඇයි වතුර එහෙම වැටලා දිය වෙන්න වගේ පුලම් පිටුව එහෙම. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. ඒක නිසා ඉරා ගන්න එපා. ඉරා ගත්තා කියන්නේ ඉවරයි. ඉරා ගත්තා කියන්නේ අප්පු ඉවරයි. ඒ කියන්නේ ඒ ලෙවල්ම විනාශ වෙනවා. පොත ඉරා ගත්තා කියන්නේ. ඒ වගේ ලෙවල් එකකට යන්න තියා හිතන්නවත් එපා. එක දෙයයි පොත කැත කරගන්න එපා. ඔයාට විෂය බැරි නෑ ඒ කතාව නෙවෙයි. පොත කැත කරගන්න එපා. එච්චරයි. බොහොම හොඳයි. හරි. බොහොම සතුටුයි මේ වැනි පිරිසකට ගන්න ලැබිච්ච එක ගැන. විශිෂ්ටයි. විශිෂ්ටයි නෙවෙයි අති විශිෂ්ටයි. හරි. ඒ පුතා පොත ලස්සනට තියාගන්න. ඒක බොහොම හොඳයි. අන්තිම දවස් වෙනකොට මට පොඩ්ඩක් පොත ගෙනල්ලා පෙන්නන්න. මාත් ආසයි මේ ලස්සන පොත බලන්න. මෙන්න මේක සුළු කරන්න අනිත් දරුවෝ. කටු වැඩ කොල කරත් ඒවත් කපන්න එපා. ඒවත් ලස්සනට තියාගන්න. පිළිවෙලට පංච් කරලා පංච් කරන්න යන්න එපා. ඒකට හැබැයි ඉරෙන්න පුළුවන්. ඒක නිසා පංච් කරන්න එපා. ෆයිල් එකකට බොහොම පිළිවෙලට දාලා තියාගන්න. ස්ටේපර් ගහන්න එපා. පැත්තෙන් හිල් වෙනවනේ. ඒව ප්‍රශ්න. ඒව කරන්න එපා. එතකොට තාම මොනවද පුළුවන්? කෑම බීම ගන්න ගමන් පොත්වල ලියන්න එපා. කෑම එහෙම වැටිලා පොත කැත වෙන්න පුළුවන්. ඒ වගේ. දරුවෙක් අහනවා විහිළුවට නේද අහනවා කියන්නේ. නෑ මං ඒ දරුවට කිව්ව නෙවෙයි. අහගන්න. ඕක ওই දරුවගේ මතය නෙවෙයි. එක දරුවෙක් විසින් ওই වගේ දේවල් ප්‍රකාශ කරද්දී අහගන්න. ඕක බහුතරයකගේ මතය. ඒක තමයි ඇත්ත. දැන් මේ ඇත්තටම මේ වාතාවරණයේ මේ වටපිටාවේදී ඕනම දරුවෙක්ට අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. ඔයාටත් පුළුවන්. හරිද? ඒ දරුවා බොහොම විවෘත වේ ප්‍රශ්න ඇහුවා. අනිවාර්යයෙන්. හැබැයි මම ඔය කියපු කතා ටික කිව්වේ දරුවට විතරක් නෙවෙයි. ඔය වගේ අදහස් තියෙන දරුවෝ ගොඩක් ඉන්නවා උතන. කාටවත් නෑ කියන්න බෑ. මම දැකලා තියෙනවා පන්තිවල ඇත්තටම. හරි? නෑ මම ඔය ඒ දරුවා මෙහෙම නෙවෙයි. මම පන්තිවල ඇත්තටම දැකලා තියෙනවා ඒ වගේ ඉන්න දරුවෝ. හැබැයි මෙහෙමනේ. මිනිස්සෙක් වුණාම හිතලා වැඩ කරන්න පුළුවන් වෙනවා. අපි කියන්නේ ප්‍රබුද්ධ මනසක් අපිට තියෙන්න ඕන කියලා. එතෙන්දී පළවෙනියටම හිතන්න ඕන පොත ලස්සනට තබා ගැනීම කියන සාධකයයි මම ඇයි අපි කියන්නේ ඇයි ගණන් හදලා වැරදුනාට කමක් නැහැ කියලා. ඒවා තමයි ඔයාට උගන්වන්නේ. අහලා තියෙනවද තමන්ගේ ගුරුවරයා තමන්මයි කියන්නේ? අපි නෙවෙයි. මට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒක නාමිකව වෙන්න පුළුවන් සමහර තැන්වලදී. හොඳට මතක තියාගන්න. ඇත්ත ගුරුවරු ඉන්නේ තමන් ඇතුළේ.
දැන් එක දරුවෙක් ඉස්සෙල්ලා ඇහුවේ ඇයි සර්ගෙම ප්‍රශ්න අහන්නේ කියලා. ඒකෙම තියෙන එක කොටසක් තමයි. මගේ ඇතුලේ එක කෙනෙක් ඉන්නවා මට කියලා දෙන්න. ඒ වගේ ඔය හැම කෙනාගේ ඇතුළෙම ඉන්නවා. එතකොට ඒ කෙනාට ඕන නම් ඔයාට උගන්වන්න, ඔයාට සිද්ධ වෙනවා පරීක්ෂණ කර කර ඉගෙන ගන්න. වැරදින් නැතුව කරපු පරීක්ෂණයක් මට මේ ලෝක කියන්න බෑ. ඔයලා කියන්නකෝ ඇවිල්ලා මට. වරදින් නැතුව එකවර සාර්ථක කරගත්ත ඒ වගේ පරීක්ෂණයක් මොකක් හරි. මේ බල්බයක් හොයාගන්නදී කොච්චර කීපාරක් වැරදිලා තියෙනවද? ඒ දේවල් වලදී මිනිස්සු කොයි කීපාරක් උත්සාහ කළාද ඒක කරගත්තේ. ඒතකොට මේ මිනිස්සුත් හිතුවා එකපාරක් හදන්න ගිහිල්ලා වැරදුනොත් මට මේක හරියන්නේ නැහැ. මට නිකන් එන අපහසයක්. ඒක නිසා මම මේක එකපාරින්ම හදන්න කවදා හරි වෙනකන් ඉන්නවා කියලා. ඒක අදටත් හදලා නැහැ නේ. මං කියන්නේ එහෙම වෙන්නේ නැහැ. දැන් තේරෙනවා. ඒ නිසා අපි මුලින්ම තීරණය ගන්න ඕන අපිට පොත ලස්සනට තියාගන්න එකද වැදගත්? එහෙම නැත්නම් මේකද වැදගත්? ඔයි පොත ලස්සන කියන කතාව පැත්තකට තියන්නකෝ. ඔයි වගේ හිතන ළමයි ඉන්නවා සමහර දරුවෝ. අන්න ඒකෙන් මිදෙන්න. හරිද? මට ඒක තමයි කියන්න ඕනුනේ. හොඳයි. right. මම සර් කටු වැඩ කොලේ කරලා උත්තරේ ආවම තමයිලු පොතේ හදන්නේ. එහෙම හදන්න එපාද? මම මෙච්චර වෙලා කියපු දේවල් අපරාධය වගේ හැඟීමක් දැනුණා මට එකපාරටම. මෙහෙමයි පුතේ. මම එහෙම වැරද්දක් කියන්නේ නැහැ. හරිද? මම නෑ අහගන්නකෝ. දැන් ඒ දරුවා නැත්තයි පාරම වෙනස් විදිහකට හිතරවන්නේ. වැරදි කියන්නේ. අපි පොත ලස්සනට තියාගන්න ඕනේ කිසි වැරද්දක් නැහැ. ඇයි මේ හැම දෙයකටම කලින් පොත ලස්සනට තියාගන්න හදන්නේ? මුලින්ම පුතේ සබ්ජෙක්ට් එක පුළුවන් කරගන්න. එතකොට වරදින් නැතුව ලියන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්නේ මොකද්ද? වරදින් නැතුව ලියන්න හොයන ක්‍රම හොයනවා සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ. මම වෙන මොකුත් කියන්නේ. ඒක ගැන චුට්ටක් හිතන්නකෝ. ඔයා සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගත්තාම ඔයාට මිස්ටේක් අවම වෙන්න. ලියන්න හැකියාව ආවට පස්සේ නෙවෙයිද පොත ලස්සනට තියෙන්නේ. ඇයි හිතන්න බැරි? ඇයි මේ සරල දේවල් කල්පනා කරන්නේ නැත්තේ පුතාලා? හරි. ඒක එතනින් එහාට අවශ්‍ය නැහැ. ඒ ඇති සබ්ජෙක්ට් එක ගැනම ඇති. ඊට වඩා ඕනේ නැහැ. හොඳයි මේ sin phi ධන θ. sin phi ධන θ ඍණ sin θ. හොඳයි. ඍණ sin phi බෙදීම 7. හොඳයි. 8ක් ඉන්නව නේද මේක? 8ක් ඉන්නවා. ඍණ 8න් එකයි. නියමයි. ඔය තියෙන්නේ. ඉස්සර නෙවෙයි තාමත් එහෙමයි. ගොඩාක් දරුවෝ ඒ ලෙවල් වලට ආපු ගමන් මුල් දවස්වල ගෑනු ළමයි එහෙමනම් ගොඩක් කරනවා. හරි? පාට පෑන් වලින් එහෙම ලස්සනට නේද? නෝට් එහෙම ලියනවා. නෑ ඒ කිසි වැරද්දක් නෑ බොහොම හොඳයි. හරිද? මම කියන්නේ ඕක පවත්වගෙන යන්නකෝ අවසාන වෙනකම්. එහෙම බැරි බව තේරෙනවා සමහර තැන්වල. හරිද? සමහර තැන්වලදී එහෙම බැරි බව තේරෙනවා. කිසිම වැරද්දක් නැහැ නෝට් එකක් ඒ විදිහට පිළිවෙලට ලියන්න පුළුවන්. මම බොහොම අගය කරනවා. බොහොම හොඳයි. හරිද? බොහොම අගය කරනවා. නෑ කිසි වැරද්දක් නැහැ. ඇත්ත පිළිවෙලට වැඩ කිරීම කියන්නේ අංක 1 නියමයි. හැබැයි අනවශ්‍ය පිළිවෙලක් වැඩක් නැහැ. පොත කැත වෙනවා කියලා ගණන් හදන්නේ නැහැ කියන තැන පුතේ තියෙනවා ලොකු ගැටලුවක්. හරිනේ? එහෙම කරන්න එපා. හොඳද? ඒ කියන්නේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න නෙවන මුලින්ම. අපි විෂය ප්‍රවීණයෝ වෙලා ඊට පස්සේ බලමු පොත්වල ලස්සනට ලියන්න. එතකම් පරීක්ෂණ කරමු. එතකම් වරද්ද ගන්න පුළුවන් තරම් වරද්ද ගමු කමක් නැහැ. මොකද ඒ වයින් තමයි ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. හොඳයි. නෑ කමක් නෑ. ඒ දරුවගේ මතය සහ තව උතර ඉන්න බහුතරයකගේ මතය මම දන්නවා. සමහර දරුවෝ අනිවාර්යෙන් ඔය වගේ හිතන අය ඉන්නවා. නමුත් ඉතින් පුතේ තව ටිකක් හොඳට හිතලා බලන්න. ඊට වඩා Tamanට අවශ්‍ය වෙන්නේ ඉගෙන ගන්න එක නේද කියලා. හරිද? ඒ දරුවගේ එහෙම හිතක නැති වෙන්න පුළුවන්. නමුත් ඕක ඇත්තටම වෙනස් විදියකට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඒකයි. එහෙම වෙනකොට අපි පේපර්ස් වල ගානක් කෙලින්ම හදන්න බය වෙනව නේද? අනිවාර්යෙන්. ඔය තියෙන්නේ. වරදිනකොට තමා පුතා ගානක් හදන්න මොරාල් එකක් එන්නේ. එකපාරින් හදන ගණන් වල සතුටක් නැහැ. මම දන්නේ මම නම් එහෙමයි. මම උසස් පෙළ කරන කාලේ මට එකපාර ගානක් හදන්න පුළුවන් කියන්නේ ඇත්තටම සතුටුයි නැත්තේ නැහැ. හොඳයි මම හැදුවා කියලා තේරෙනවා. නමුත්
මම හිර වුණාට පස්සේ තමයි කියන්නේ අපුලුවන් නම් මේක හදලා පෙන්නපන් කියලා. කාටද? මටම තමයි. වෙන කාටවත් නෙවෙයි. අර මගේ ඇතුළේ ඉන්න දෙන්නගෙන් ප්‍රශ්න අහන මනුස්සයා කියනවා දැන් බැරි වුණානේ. හරිනේ. අපුලුවන් නම් හදලා පෙන්නන්න. එච්චරයි. ආයි අතාරින්නේ නැහැ ගානන. එහෙම තමයි අපි ගණන් try කරන්නේ. සහ කරේ එහෙමයි. ඉතින් මම කැමති දරුවොත් ඒ වගේ කරනවා නම් පොත් කැත කරගන්න නෙවෙයි. හරිද? පොත් ලස්සන කරගන්න නෙවෙයි. උල්හන් තරම් ලියන්න. හොඳයි. හරි. දැන් මේකනේ හදලා තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? මම තා පොඩි වෙලාවක් ගන්නවා පුතේ හොඳේ. මෙන්න ඊළඟ එක. මේ බලන්න. මේ බලන්න මේකේ දැන් මේ බව පෙන්වුවා අපෝහණයක්නේ. තුන්වෙනි පේලිය. මේ පදේ මෙහෙම ඉන්නවා. මේ ඊළඟ පදේ ඒකත් ඉන්නවනේ සර්. ඔව්. එතකොට මේ 8න් එක එයත් ඉන්නවා හැබැයි මේ ඍණ නැහැ. අන්න ඍණ හැලිලා. මේ මෙතනත් වෙනස්. කොස් 4යි 5 බෙදීම 7. මෙන්න 3යි 5 බෙදීම 7ක් වෙලා. ඍණ වෙනස් වෙලා 4යි 5 බෙදීම 7 3යි 5 බෙදීම 7 වෙලා. ඒ මොන විකාරයක්ද ඒ? එහෙම කොහොමද වෙන්නේ? අපිට මේකෙම මොකක් හරි කරගන්න බැරිද? පුළුවන් ලස්සනට පුළුවන්. මේගොල්ලෝ වෙනසක් වෙලා නැහනේ. ඔව්. ඒගොල්ලෝ එහෙම්ම තියාගන්න. හරි. ඇයි සර් එහෙම හිතන්නේ කියන්නේ? ඇයි සර් ඒගොල්ලෝ එහෙම්ම තියාගන්නේ? අපි දන්නේ නැහනේ සර් මේවා සම්බන්ධ වෙලාද ওই ප්‍රශ්නේ වෙලා ඇත්තේ කියලා. නෑ මුලින් බොහොම සරලව හිතන්න. මුලින්ම මේ මහා සංකීර්ණ ලෙස හිතන්න එපා. එහෙම මෙහෙමයි. අපි දන්නේ නැහැ පුතේ මේක සංකීර්ණව හිතලාද මේගොල්ලොත් සුළු වෙලාද මේක හැදෙන්න යන්නේ කියලා. එහෙම වුණත් පළවෙනි ස්ටෙප් එක තියන්න සරල විදියට. බලන්න යන්න පුළුවන් පාරවල් වලට ගිහිල්ලා එළියට පැන ගන්න තැනක් තියනවාද කියලා. නැත්තම් එන්න පස්සට. පියවරක් පස්සට තියන්න. අන්න ඕකටනේ අර දරුවෝ කැමති නැත්තේ. ඇයි? පොත කැත වෙනවනේ. ඇයි දැන් ඔහොම ගිහිල්ලා යා ගන්න බැරි නම් ඕක කපලා දාලා ආයි පටන් ගන්න බෑ වෙන තැනකින්. බෑ. පොත කැත වෙනවා. ඉතින් දැන් තේරෙනවනේ ප්‍රශ්නේ. ඒ දරුවෝ ඇතුළේ ඉන්නවා අර මම කියපු වගේ 3 දෙනෙක්. කවුද එක්කෙනෙක්? එක්කෙනෙක් ප්‍රශ්න අහනවා. මම හිතලා එයා නැතුව ඇති. දෙන්නෙක් ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් කරන්නේ ගණන් හදන එක. තව එක්කෙනෙක් මොකද කරන්නේ? ඒක පැත්තක ඉඳනවා කපන්න එපා පොත කැත වෙනවා. මනස ඇතුළේ ඉන්නවා තව එක්කෙනෙක්. එයා ගානක් වරදින්න හදනකොට හොඳටම ෂුවර්ද දැන් ඕක හදන්න පුළුවන් කියලා හරියට? අරයා කිව්වොත් එච්චරම ෂුවර් නැහැ කියලා ලියන්න නම් එපා පොත කැත වෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා මනස ඇතුළේ. හොඳයි. හරි අමුතු තින්කින් තියෙන්නේ. හොඳයි ඉතින්. හොඳයි නෙවෙයි සමහර වෙලාවට. හරි. මේක ලියන්න පුළුවන් නේද මෙහෙම? මගේ ඔළුවට එක එක අදහස් වෙනවා දැන් ඒ දරුවගේ ඇතුලේ ඉන්න අර මං කිව්ව පුජ්‍යලෝ දෙන්නගේ සංවාද ගැන අවශ්‍ය නැහැ. හරිද? අවශ්‍ය නැහැ. ඒක හරි හොඳයි. cos phi ඍණ θ. හරිද? cos phi ඍණ θ ඍණ cos θ. අන්න පුතේ 3යි 5 බෙදීම 7 බැස්සා. දැක්කනේ? 4යි 5 බෙදීම 7 ලියන්න පුළුවන් phi ඍණ 3යි 5 බෙදීම 7. එහෙමයි. අර ඍණ නැති කරවන්නේ. ආන්න දැක්කද? ඍණ නැති කරන්න ඍණක් එන්න ඕනේ. දැන් මේවා රිවර්ස් එකට හිතන්න දන්න දරුවන්ට එයා උත්තරේ දන්නවනේ. එයා දන්නවා ඍණ කැපිලා ඍණ කැපෙන්න ඍණකුත් එක්ක මෙයා වෙනුවට මෙයා එන්න ඕන කියලා. එතකොට එයාට එන්න ඕන පාර තේරෙනවා. සමහර දරුවෝ ඉන්නවා එහෙම ගණන් හදන. නේද? රිවර්ස් එකට ගණන් හදන. එහෙම මහා කට්ට දරුවොත් ඉන්නවා. දැන් සමහර පේපර් බලන්න ගියාම තේරෙනවා ඒක. මොන උඩින් ලියලා පේලිය. හරිද? කරන්නේ නැහැ මේවා හැම හොදේ. මම අල්ලනවා කොහොම හරි. හරිද? මේ උඩ ලියනවා පේලි දෙකක් විතර ගාන. යටම උත්තරෙත් ලියා ගන්නවා. සරසාම්‍ය වල එහෙම කරනවා හොඳට. කරන්න යන්නේ නැහැ හොඳේ. යටම ලියනවා පේලි දෙකක් විතර. ලියලා මැද ටික පුරවන එක මේ ලස්සන පද දාලා හිතා ගන්න බැරි අමුතු පද දාලා මැද ටික එයා කැමති විදියට පුරවනවා. හරිද? හරි නෑ.
මේ වෙන මොනවද විකාර වගේක් ලියලා තින්නේ. ඒ උනාට ලස්සන ගානක් විදිහට හදලා තියෙනවා. කරන්න එහෙම එපා හොඳද? අපි පියවරෙන් පියවරට බලනවා. අපි ඕක O level වලට කරා. මෙන්න ඉන්නවා මේ. මාර බාප්පල පුංචි අම්මලා ටිකක් මේක ඉන්නේ. සර් අම්මා මට බයිනවා පොතේ අකුරු ලස්සනට ලියන්න කියලා. ඒ තරමට මගේ පොතේ වැරදිච්ච තැන් කපලා තිනවා මේකේ හදද්දි. ඒ අම්මට පුළුවන් නම් මම මේ කියපු එක දාලා අස්සවන්න. එතකොට හරි. අම්මා නෙවෙයිනේ උසස් පෙළ කරන්නේ ඔයානේ. ඔයා කරන්න හරි විදියට. එච්චරයි. මම මේ කියන්නේ පොතේ කැතට අකුරු ලියන දරුවෝ ගැන නෙවෙයි හොඳද? ඒගොල්ලෝ හදා ගන්න ඕන. හරිනේ? දැන් හිටියම එහෙම දරුවෙක් හිටියා. ගිය අවුරුදු කිහිපයකට කලින් රිවිෂන් එකේ එහෙම දරුවෙක් හිටියා. එහෙම දරුවෙක් හිටියා කියන්නේ ඒ දරුවා පේරියක ලියන්නේ අකුරු දෙක තුනක්. ඒ තරම් ලොකුයි. මම කිව්වා පුළුවන් තරම් කිව්වා අකුරු ටික හදාගන්න හැම දෙයකටම කලින් අකුරු ටික හදාගන්න. නැත්තම් ඕවා ප්‍රශ්න වෙනවා කියලා. ඉතින් මට මතක නෑ ඊට පස්සේ මං හිතන්නේ ලොකුවටම මට මුණ ගැහුන්නේ නෑ වැඩිපුර කතා කරන්න. අර වගේ වැඩේම කරන්නේ නැහැ මැත්ස් වල හොඳද? මං අල්ල ගන්නවා කොහොම හරි. ඒවනම් කරන්න ඉන්න ලෑස්ති වෙන්න එපා. හරි. වැඩේ පැහැදිලිද? මෙයාගෙන් මෙයාව අපෝහණය කරා. දැක්කනේ අපෝහණය කියන එක. හරි. ඉවර නෑ නේ. තා පොඩ්ඩක් තියෙනවා. එනයින් මෙන්න මේකත් කියනවා පුතේ. 64න් එක බව. මේ කවුද මේ ඉන්නේ 5 බෙදීම 14ක්. කොහොමද පුතේ මේකව හොයන්නේ? අනිත් එක 13යි 5 බෙදීම 14කුත් ඉන්නවා. බලන්න මේක ගොඩ දාගන්න පුළුවන්ද කියලා. ඒකෙත් වම් අත පැත්තෙන් පටන් ගමුද? ඒකේ වම් අත පැත්ත ලියමු. එනයින්නේ. මේවත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. බලමු. මේවත් සපෝට් එකට ගන්න පොඩි try එකක් දෙමු. දෙන ගමන් අපි ඔගේ වම් පැත්තෙන් පටන් ගමු. දැන් ඔය හදාගත්ත දෙන්නෙක් ඉන්නවා. හරි. ඕකේ වම් පැත්ත ලියන්න බලන්න. සයින් 5 බෙදීම 14 සයින් 3යි 5 බෙදීම 14 සයින් ඔත්තේ සංඛ්‍යා ටික තියෙන්නේ නේ 5යි 5 බෙදීම 14 හැබැයි 7යි 5 එක නෑ ඊළඟට තියෙන්නේ 9යි 5 බෙදීම 14 11යි 5 බෙදීම 14 ඊළඟට තියෙන්නේ අන්තිම එක 13යි 5 බෙදීම 14 64න් එක බව පෙන්වන්න තියෙන පුතේ 64න් එක බව කොහොමද මේක හදන්නේ අපි දන්නේ 5 බෙදීම 7 ඒවනේ සර් ඔව් මේ ඉන්නේ එහෙම කට්ටිය නෙවෙයිනේ ඒක තමයි ප්‍රශ්නේ කොහොමද මේ වගේ තැනකින් ගොඩ එන්නේ මට මෙන්න මෙහෙම අදහසක් එනවා බලමු උපරිම උත්සාහ කළා නේද? හරි. මේක ලියන්න පුළුවන් නේද පුතේ? මේ 5 ලියන්න පුළුවන් 7යි 5 ඍණ 6යි 5 කියලා. මෙතන ලියන්න පුළුවන් 7යි 5 ඍණ 4යි 5 කියලා. මෙතන ලියන්න පුළුවන් 7යි 5 ඍණ 2යි 5 කියලා. මේක ලියන්න පුළුවන් 7යි 5 ධන 2යි 5 කියලා. මම මේ හැම තැනකම උඩ 7යි 5 එකක් ගත්තා. දැන් කෙනෙක් අහන්න පුළුවන් සර් කොහොමද එහෙම හිතුවේ? දැන් මෙහෙමනේ පුතේ. 7යි 5 14න් බෙදුවොත්
7ට 14 කැපිලා එන්නේ යටට 2නේ. එතකොට පුතාලට තේරෙනවද මේ හැම සයින් එකකම ඕනනම් අපි මම මේ පළවෙනි එක ගමුකෝ. මේක බලන්න. මේ පළවෙනි එක ගමු. පළවෙනි එකේ 7යි 5 14න් බෙදුවොත් එන්නේ 5 බෙදීම 2නේ පුතේ. ඊළඟට එන කට්ටිය මං එච්චර හිතුවේ නෑ. දැන් මෙතන එන්නේ 6යි 5 බෙදීම 14 කැපිලා ගියාම 3යි 5 බෙදීම 7නේ. ඕ ඒක පොඩ්ඩක් තියන්නකො මේ sin 5 බෙදීම 2 ඍණ. මං දරුවන්ගෙන් අහනවා sin 5 බෙදීම 2 ඍණ එකක් සුළු වුණාම කවුද එන්නේ? කෝ කට්ටිය? sin 5 බෙදීම 2 ඍණ එකක් සුළු වුණාම cos කෙනෙක්. ඉතින් ඇයි සර් ඔච්චර ඔය cos හොයන්නේ? නෑ සර් cos හොයන්න තේරුමක් නෑනේ. නෑනේ පුතේ උඩ දෙන්නම ඉන්නේ cos පදනේ. දැන් මගේ ඔළුවේ වැඩ කරපු පළවෙනිම අවුල ඔතන. ඇයි? මේ අහන්නේ sin ගැන. අන්න අර උඩ හිටිය cos කෙනෙක්. ඉතින් කොහොමද ওই දෙක සෙට් කරන්නේ? sin ලා කොහොමද cos වෙන්නේ? කෝ සම්බන්ධයක්? අන්න මම සම්බන්ධයක් හැදුවා. දැන් පැහැදිලිද? ඒ කියන්නේ මම මේ පොඩි තැම් ගැන පවා සමහරක් වෙලාවට හිතනවා. මම දැකපු පළවෙනි අවුල. දැන් වෙන දරුවෙක් වෙන අවුලක් දකින්න පුළුවන්. ඒ දරුවට පේනවා වෙන්න පුළුවන් මේකේ යට 14ක් ඉන්නවනේ. කොහොමද සර් මේ 14 සුළු කරන්නේ? ඇත්තටම 14 කපන්න බෑනේ ඔය හැම කිසිම තැනක. බෑ එක තැනකවත් කපන්න බෑ. හැබැයි මං කරපු වැඩෙන් 14 නිකන් නැති වුණා වගේ. නැත්තේ නෑ මෙතන තියෙනවා පොදු හරය ගත්තා නම්. හැබැයි දැනට පේන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ආන්න දැක්කද? මම එවැනි තත්යකට ගාන ගත්තා. හොඳයි. තව යන් ඉස්සරහට. දැන් මෙතන තව කෙනෙක් ඉන්නවා. තව දෙන්නෙක් ඉන්නවා. මෙයාලා යන්න පුළුවන් 7යි 5 ධන 4යි 5. ඊළඟ එක sin 7යි 5 ධන 6යි 5. දැන් මේවා අඩු කරමු. මෙන්න එක්කෙනෙක් මෙයා එනවා 5 බෙදීම 2 ඍණ 2යි 5 බෙදීම 7. මෙයා එනවා 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 7. අරගොල්ලොත් ඒ විදිහටම ගන්න. මම පල්ලෙහෙන් ලියනවා ගුණ කිරීම දාලා. sin 5 බෙදීම 2 ධන 5 බෙදීම 7 5 බෙදීම 2 ධන 3යි 5 බෙදීම 7 5 බෙදීම 2 ධන 3 මෙතන 3යි 5 බෙදීම 7 මෙතන 2යි 5 බෙදීම 7 සුළු කළත් බලන්න. ඕ කෙලින්ම සුළු කරන්නත් පුළුවන්. හිතලා සුළු කරන්න පුළුවන් දරුවෙට ප්‍රශ්නයක් නෙමෙයි. sin 5 බෙදීම 2 ඍණ cos sin 5 වෙදි cos මේ සේරම cos. හරි. එතකොට සර් මෙතන sin 5 බෙදීම 2 ධන ඒත් cosමයි. ඇයි දෙවෙනි වෘත්තපාදේ? ඒකෙත් sin ධනයිනේ. ඉතින් සර් මේ ඉන්නේ අපි හදපු ප්‍රකාශනම දෙකක්නේ. ඔව්. මේ ඉන්න කෙනා තමයි අපි ඔප්පු කරේ නේද? මෙයා කීයද? මෙයාගේ උත්තරේ තමයි 8න් 1. ඉතින් සර් මේ ඉන්නෙත් යානේ. ඔව් 8න් 1. වැඩි කිරීම අරයත් 8න් 1. උත්තරේ 64න් 1යි. හරිනේ. ඒක තමයි කියන්නේ. එකම කෙනා නේද? මම ඔතන තව දෙයක් හිතුවා. අන්තිම උත්තරේ 64න් 1නේ. ඔව්. අපිට අර ඉස්සෙල්ලා ගණන් වල ආවේ 8න් 1නේ. හරි. වර්ග වෙන්න ඕන. එහෙම කියන්න බෑනේ සර්. දැන් වෙන පාරවල් වල එන්න පුළුවන් නේ ඕන තරම්. පුළුවන්. සරලම සිතුවිල්ල වර්ග වෙන්න ඕන. මං කිව්වේ සරල දැනින් පටන් ගන්න කියලා. සංකීර්ණ අතුල්ලන්න යන්න එපා මුලින්. 64න් 1 8න් 64යි 8යි. කිව්වහම සමහර කෙනෙක් කියනවා මට මුකුත් හිතෙන්නේ නැහැ කියලා අන්න ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් මැත්ස් ඉගෙනගෙන නැහැ. 8යි 64යි ඔළුවට ආපු ගමන්ම එකිනෙකාගේ වර්ග කියන එක මෙයාගේ වර්ගය කියන එකේ සම්බන්ධය ඔළුවට යන්න ඕනේ. ඒ සිග්නල් එක ඔළුවට යන්න ඕනේ. සංඛ්‍යා දෙකක් කිව්වහම මේ දෙන්න අතර තියෙන සම්බන්ධ ටික ඔළුවට යන්න ඕනේ. දැන් 18යි 3යි. දැක්කනේ 3 සාධක 3 කියන්නේ 18 සාධකයක්. අන්න ඒ වගේ අර මූලික සම්බන්ධ ටික සංඛ්‍යා අතර පද අතර තියෙන ඒව ඔළුවේ ටිකක් වේගවත්ව වැඩ කරන්න ඕන පුතේ. ඒවා ඇද ඇදනේ අපි මේ උත්තර දෙන්නේ එක එක තැන් වලට. හොඳයි. ඒ ගන්න තේරුණාද? තේරුන්නේ නැති දරුවෝ ඉන්නවද මෙතන? අහන්න ප්‍රශ්න කියලා දෙන්නම්. තේරුන්නේ නැති දරුවෝ ඉන්නවද?
නෑ කෝණ මිනුම් පාඩමෙන් ප්‍රශ්න අහන්නේ අපි කලින් කිව්වා. හරි. පුතේ මම මේ ඒක තමයි. මම හිතුවේ ඇත්තටම අර මුලින්ම දීපු අර පොඩි අභ්‍යාසෙ මම පටන් ගන්නකොට කිව්වේ ඒකෙන් ගාණක් හදන්න. ඒක තියෙනවා පොඩි ගණන් තියෙන්නේ. ඔයගොල්ලන් try කරන්න පුළුවන්. ඒ නිකන් අගයන් හොයන්න ඒ වගේ ඒවා තියෙන්නේ. මේ ඒක තමයි. ඊ අභ්‍යාසයේ ගාණක් හදලා නවත්තමු. කමක් නැහැනේ. මෙන්න මේක අන්තිම ගාන. ඊ අභ්‍යාසයේ අන්තිම ගාන 7. ඉක්මනට හදමුද? ඉක්මනට හදලා නවත්තමුනේ. ඔච්චරයි. වේගවත්ව කරමු බලන්න. කැපිටල් ඊ දැන් 10 මාට නවත්තනවා. දැන් 10යි 20යි. විනාඩි 10ක් ගන්නකො ගානට. සයින් 2x සහ කොස් 2x සඳහා tan x ඇසුරෙන් වන සූත්‍ර ලියා දක්වන්න. හොඳයි. මාත් එක්කම කරගෙන යන්. 7 වෙනි ගානනේ. මෙන්න 2 tan x බෙදීම 1 ධන tan වර්ග. කොස් 2x සමානයි 1 ඍණ tan වර්ග බෙදීම 1 ධන tan වර්ග. right. හොඳයි. ඊට පස්සේ කියනවා පුතේ 2 ධන tan x ඍණ මූල 3 2 ඍණ tan x ධන මූල 3 2 ධන tan x ඍණ මූල 3 2 ඍණ tan x ධන මූල 3. දැන් මෙන්න මේක සුළු කරන්න තියෙන්නේ. මේක හොඳට බැලුවොත් වර්ග දෙකක අන්තරයක්. ක සාධක. ඒ කොහොමද? ඇයි පුතේ මේ බලන්න. tan x ඍණ මූල 3 වරහණකට ගන්න. මෙතනත් ඍණක් එළියට ගත්ත ගමන් හැදෙන්නේ අරයම තමයි. එතන මෙතන තියෙන්නේ 2 ධන tan x ඍණ මූල 3. මෙතන තියෙන්නේ 2 ඍණ tan x ඍණ මූල 3. a ධන b a ඍණ b a ධන b a ඍණ b a වර්ග ඍණ tan x ඍණ මූල 3 වර්ග වර්ග දෙකක අන්තරේ. කැලි වලට කඩාගෙන යන්න. ලේසි. 2 වර්ග 4යි. ඍණ tan වර්ග. වරහණක් ඇතුළට දාලාම ගමුකෝ. 2යි මූල 3යි tan ධන මූල 3 වර්ගෙ 3. සුළු කරන්න. 4න් 3ක් 1යි. ධන 2යි මූල 3යි tan x. ඍණ tan වර්ග. මේකද බලන්න ආවේ. හොඳයි. මෙන්න පුතේ. fx සමානයි මෙහෙම වන පරිදි ශ්‍රිතයක් අර්ථ දක්වා ඇත. ඉහත කොටසෙහි වූ සාධනයේද භාවිතයෙන් fx සමානයි මෙන්න මේ බව පෙන්වන්න. ලේසි. අමාරු නෑ. මොකද කියන්නේ? fx මෙන්න මෙහෙම තියෙනවලු. හරි අපි බලමු. මෙන්න fx. ඒගොල්ලෝ අපිට දෙනවා fx කියලා අලුත් ශ්‍රිතයක්. ඔව් ඒගොල්ලෝ කියනවා එක්තරා කෙනෙක් ඉන්නවලු මෙන්න මෙහෙම fx. කවුද? ඔව් එක නෑ 2 ධන tan x ඍණ මූල 3 අර වරහන් දෙක 2 ඍණ tan x ධන මූල 3 යට ඉන්නේ 1 ධන tan වර්ග x
එතකොට දැන් මේකේ උඩට මේ ඉන්න දෙන්නට මෙයාව දාන්න පුළුවන්. 1 + 2 මූල 3යි tan x ඍණ tan වර්ග. හරි. අරයට අර ආදේශ කරා අර ගුණිතයට වෙනම හදන්න කියලා තියුනේ කමක් නැහැ. දැන් පුතේ අපිට මෙහෙම පුළුවන් නේද? 2 මූල 3යි tan x වෙනම ගන්නවා 1 ඍණ tan වර්ග වෙනම ගන්නවා. යට 1 ධන tan වර්ග. මෙයත් එක්ක වෙන වෙනම බෙදමුද අපි? මෙතනින් මූල 3 එළියට ගන්න පුළුවන්. මෙයත් එක්ක බෙදුවහම 1 ධන tan වර්ග. මෙතන 1 ඍණ tan වර්ග. හරි. ඉතින් ඔය හැදුවේ සූත්‍ර දෙක නේද? අපි දන්න සූත්‍ර දෙක ඔය හැදුවේ. මේ ඉන්නේ sin 2x. මේ ඉන්නේ cos 2x. මේ තමයි fx. හරි. එනයින් fx සමානයි a sin 2x ධන ඇල්ෆා වන පරිදි a ඇල්ෆා සොයන්න. මෙහි ඇල්ෆා යනු සුළු කෝණයක්. 0.5 බෙදීම දෙක අතරනේ තියෙන්නේ. පුතාලට මතකයිද මේ වගේ තැනක යම් කෝණයක 2x sin cos ඉඳිද්දී මේක තනි sin කෙනෙක් කරන්න ක්‍රමයක් කතා කරා. ඕගොල්ලන්ට මතකයිද වැඩේ? අර මෙතන sin ඉස්සරහා ඉන්න ඉලක්කමයි මෙතන cos ඉස්සරහා ඉන්න ඉලක්කමයි අරගෙන මොනවා කරාද? මතකයිද? ඔව් මෙතන මේ මූල 3යි මේ 1යි ගන්නවා. මෙතන ඉස්සරහා ඉන්න 1නේ. දෙන්න අරගෙන වර්ග කරලා හරි ඊට පස්සේ එකතු කරලා වර්ග මූලය ගත්තා. 3යි 1යි 4 මූලය 2යි. ඔව් ඊට පස්සේ එයාගෙන් මේක වැඩි කරන ගමන් බෙදුවා. කොහොමද මතක දරුවෝ ඇති මෙතන අනිවාර්යයි. අපි මේ කතාව කිව්වනේ. ඇයි මේක කරන්න කියලා කිව්වා. මේක අපි ආකලන සූත්‍රයක් හෝ ව්‍යාකරණ සූත්‍රයක් මේ හදන්න try කරන්නේ. ඒ කොහොමද? ඔතන ඔය ආපු මූල 3 බෙදීම 2 කියන කෙනාට පුතාට ලියන්න පුළුවන් නේ. කාවද ලියන්න පුළුවන්? ඔයා දන්න sin කෙනෙක් හරි cos කෙනෙක් හරි. දැන් මෙහෙමනේ ඔන්න fx ඉන්නවා. හරි? සමානයි 2යි. sin 2x හරි? මෙතන ඉන්න මේ මූල 3 බෙදීම දෙකට ලියන්න පුළුවන් cos 5 බෙදීම 6. අංශක 30 cos ඒකයි cos කෙනෙක් ලෙසම ලිව්වේ සර්. ඒ මොකද අන්තිම ප්‍රසාරණයේ අන්තිම ප්‍රකාශනයේ තියෙන sin 2x ධන ඇල්ෆා. ඔයා ඒක දිගාරින්න වෙන්නේ sin ගේ ආකලන සූත්‍රයක් විදියට. එතකොට එන්නේ sin 2x cos ඇල්ෆා. අන්න sin ළඟට එන්නේ cos කෙනෙක්. එහෙනම් මම මේ sin 2x ළඟ ඉන්න මූල 3 බෙදීම දෙක ලිව්වා cos කෙනෙක් ලෙස. cos 5 බෙදීම 6 හරිනේ. ධන ඊළඟට ඉන්නේ cos 2x නේ සර්. ඔව්. එයත් එක්ක ඉන්නවනේ භාගයක්. හරි. ඒ භාගය ලියන්න වෙන්නේ කවුරු විදියටද? ඕ ඒ භාගය ලියන්න වෙන්නේ sin විදියට. sin 5 බෙදීම 6. හරිනේ ඉතින්. භාගය කියන්නේ sin 5 බෙදීම 6 ගැලපෙනවනේ. නියමයි. දැන් ඉතින් බලාගෙන යද්දි මේ ඉන්නේ sin 2x ධන 5 බෙදීම 6යි. ඒතර අන්තිමට බලද්දි කැපිටල් A විදියට ඉන්නේ 2 ඇල්ෆා විදියට ඉන්නේ 5 බෙදීම 6 හරියට හරි සුළු කෝණයක්. බිඳුව 5 බෙදීම 2 අතර කෝණයක් ලෙස යා ඉන්නවා. දැක්කද පුතේ? කියන්නේ අපි මේ මහා දරුණු fx කියලා දීපු ප්‍රකාශනයේ තනි sin කෙනෙක්ට කැටි කරා. බලාගෙන යද්දි ඒ ඉඳලා තියෙන්නේ තනි sin කෙනෙක්. එක්කෙනයි. එක sin කෙනයි ඒ ඉඳලා තියෙන්නේ. දැක්කද? හොඳයි. හොඳයි. තා පොඩි කැලලක් අහනවා x අයත් r විට fx ශ්‍රිතේ පරාසය. අනේ හරි සරලයි. මෙයාගේ පරාසය අහනවා.
දැන් පුතා දන්නවා x තාත්වික විට ඕනම සයින් කෙනෙක් ඉන්නේ කොහෙද කියලා දන්නවා. සයින් 2x ධන 5 බෙදීම 6ත් හරි එයා ඉන්නේ කොහෙද? එක්තරා අගයන් දෙකක් අතරේ. ඒක දන්නවා පුතාලා. දාමුද බලන්න. අනිවාර්යෙන් ධන 1යි ඍණ 1යි අතර නේද? සයින් එක්කෙනෙක් ඉන්නේ ඒ අතරනේ. හරි. අපිට සයින් එක නෙවෙයි ඕන සර්. ඔව් අපිට ඕන 2යි සයින්. ආයෙත් මම මේක දෙකෙන් වැඩි කරනවා. මෙතන ඍණ 2 වෙනවා. මෙතන ධන 2යි සයින් හැදෙනවා. මෙතන ධන 2 වෙනවා. ඒ කියන්නේ බලන් යනකොට fx එන්නේ ධන 2යි ඍණ 2යි අතරට. නියමයි. වැඩේ තේරුණාද හැම දරුවෙක්ටම? අන්න හරි. එතනදී ලියලා තියෙන මේ නිසා fx පරාසය fx ශ්‍රිතයේ පරාසය f හි පරාසය ඍණ 2යි ධන 2යි අතරේ. ඒ දෙන්න ඉන්නවද? ඔව් ඉන්නවා. ඒක තමයි කොටු අරහන් දැම්මේ. අගමුල 2. ඇයි මේ සමාන ලකුණු තියෙනවනේ පුතේ? 2 වෙන්නත් පුළුවන්, ඍණ 2 වෙන්නත් පුළුවන්. ඒ අතර සංඛ්‍යා වෙන්නත් පුළුවන්. කට්ටියට පැහැදිලිද? right හොඳයි. හරි මොනවා හරි ගැටලු තියෙනවද පුතේ? ගොඩක් දුරට විභාගේ ඔය අපි කරපු ගණන් මීට කලින් පන්තියේ කරපු අභ්‍යාස ගණන් ඊට පස්සේ මේ ප්‍රැක්ටිස් පේපර් වල ගණන් ඔය ආශ්‍රයෙන් තමයි එන්නේ. ලොකු පේපරයක් දෙන්නේ නැහැ. බොහොම සාමාන්‍ය පේපරයක් දෙන්නේ. පළවෙනි පේපරේනේ. මං හිටියේ ඔක ෆිසිකල් පන්තියේ තියන්න. ඉතින් බැරි වුණා. අපි බලමු. අපි ওই විදිහට ලියලා බලමු එකක් කමක් නැහැ. ඊට පස්සේ ඉතින් ෆිසිකල් පන්ති පටන් ගත්තාම තව කීපයක් තියමු ඉස්සරහට. හොඳයි. කීයටද පටන් ගන්න විභාග සේරම කොහොමද තියෙන්නේ? ගාල්ල සහ මාතරේ සියල්ලම ඉදිරියේදී කියන්නම්. ගෲප් එකේ දාන්නම් ටෙලිග්‍රෑම් ගෲප් එකේ අනිවාර්යෙන් ඒකත් එක්ක ඉන්න. ඒකට අපි විස්තර ටික දානවා. දෙසැම්බර් වල තියමුකෝ. පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඉතින් තව පහු වෙනවනේ පුතේ. ඒක තමයි අවුල තියෙන්නේ. බලමු. හරි. right එහෙනම් හැමෝටම උත්සාහය පරිස්සමින් ඉන්න. good night. නෑ හෙට පන්ති තියෙනවා. හෙට තියෙන්නේ ගාල්ලෑයට. අනිද්දා තියෙන්නේ මාතරයට. හරිනේ? සෙනසුරාදා ගාල්ලෑයට. ඉරිදා මාතර දරුවන්ට. හරිනේ? බහුපරිශ්‍රිත පාඩම ඉවර කරන එක කරන්නේ. පන්තියට එන්න. හොඳයි. ගිල්ලෙන් හැමෝම. ඔව් හතර පන්ති හෙට උදේ 4 පන්ති. අනිද්දාත් 4 පන්ති. right හැමෝටම උත්සාහය පරිස්සමින් ඉන්න. ගිල්ලෙන්.